Oke, namanya අපි වැඩි පටන් ගමු. අද දවසේ කතා කරන්න ඉතුරුලා තියෙන ළමයි අපිට මේ වෘත්තාශ්‍රිත ප්‍රමේයන් ටික. හරි? අපි කලින් දවසේ නෙමෙයි කලින් සතියේ අපි අවසන් කතා කරපු දවසේ කතා කරා වෘත්තාශ්‍රිත ප්‍රමේයන් ගැන නේ පටන් ගත්තා. එතකොට අපි කියලා දුන්නා වෘතයක ජායන් ආශ්‍රිතව එන්න පුළුවන් ප්‍රමේයන් දෙකක් තියෙනවා. අපි ප්‍රමේයන් දෙක පාවිච්චි කරලා ගණනුත් හැදුවා. හරි? හරි. ළමයි ඊට පස්සේ අපිට ඉතුරුලා තියෙන අද දවසේ මම කතා කරන ළමයි ප්‍රමේයන් තුනක්. හරි? මේ ප්‍රමේයන් තුන මට එකම ප්‍රමේයයක් උපයෝගී කරගෙන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හරි? ඒ නිසා මම මේ තුනම එකට අරගෙන කරනවා. නමුත් මේක ප්‍රමේයන් තුනක් විදිහට ඔබට උගන්වන්න කියලා තියෙනවා. ප්‍රමේයන් තුනක් විදිහට. ඒ කියන්නේ මේ ප්‍රමේයන් තුනක් විදිහට උගන්වන්න හේතුව මේක සරලව අපිට එකම ප්‍රමේයකින් බිඳිලා එන තවත් ප්‍රමේයන් දෙකක් අද මේ මුලින්ම මම 28 වෙනි ප්‍රමේය පෙන්නලා තියෙන්නේ. ඒ ප්‍රමේයෙන් බිඳිලා ඉන්න තවත් ප්‍රමේයන් දෙකක් තමයි මේක. විශේෂ අවස්ථා කීපයක් අරගෙන තමයි අපි කතා කරන්න යන්නේ. හරි? right. ඊට පස්සේ හෙට දවසේ මම තියෙන විස්තර චුට්ටක් කියලා ඉන්නම් ළමයි. මොකද මේක අවසාන වෙදි කට්ටිය ලියවෙන්න පුළුවන් නේ. ඒතකොට හෙට දවසෙන් ජ්‍යාමිතිය සම්මන්ත්‍රණයට අදාළ තියරි කොටස් ටික ඉවර වෙනවා. හරි? ඒ කියන්නේ ගැටලු හදන ඒවා නෙමෙයි. අපි තියරි සාකච්ඡා කරන කොටස් ටික සම්පූර්ණයෙන් ඉවර කරනවා. එතකොට හෙට දවසේ අපි සාකච්ඡා කරන්න ඉතුරු වෙනවා මෙන්න මේ ටික. මොනවද? වෘත්ත චතුරාශ්‍රයක ප්‍රමේයන් දෙකක් තියෙනවා, ස්පර්ශක ප්‍රමේයන් තුනක් තියෙනවා. ওই තුන තමයි කතා කරන්නේ. එතකොට පහක් හෙට දවසේ ප්‍රමේයන් පහක් කතා කරනවා. ඒ ප්‍රමේයන් පහ කතා කරාට පස්සේ වැඩේ අවසන්. ඔව් ගැටළු සාකච්ඡා කරන්නේ සිකුරාදා දවසේ. ඒ කියන්නේ හෙට දවසේ තියරි වශයෙන් අවසන් කරනවා කියලා මම මේ කියන්නේ. ඊට පස්සේ ඉතුරු වෙන වෙලාවේ හෙට දවස් මම පැය 3කට එහා ගිය කාලයක් ගන්නවා කිව්වනේ. ඒතොර මට මේ ප්‍රමේයන් ටික උගන්වන්න ළමයි මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරි ප්‍රමේයන් ටිකක් උගන්වන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒතොර මේ ප්‍රමේයන් පහ උගන්වන්න පැයක් එකහමාරක් වගේ කාලයක් යයි. ඊටු පැය එකහමාර කාලය තුල අපි පටන් ගන්නවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ජ්‍යාමිතිය ගැටලු ටික විසඳන්න. ඒකට අදාළව ඔයාට සියලුම පේපර් වල තිබ්බ සියලුම ජ්‍යාමිතිය කොටස් ඇතුළත් කරලා PDF එකක් ලැබෙනවා. හරි? එතකොට හෙට දවස නම් මිස් කරගන්න එපා. මේක වීඩියෝ එක බැලුවා කියලා ඔයාට තේරුම් ගන්න අමාරු වෙයි. මොකද ඔයාට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයක් නැති නිසා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔයාලට හෙට 8 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න 8ත් 8:00මාරත් අතර ඒ කාලය තුල ලෑස්ති වෙලා ඉන්න. ඔයාලට 8 වෙද්දි ලින්ක් එක දානවා 8ට කලින්. එතකොට 8 වෙද්දි ඔයාලා ලොග් වෙලා ඉන්න. අපි 8ත් 8:00මාරත් අතර කාලය තුල පටන් ගන්න. මොකද ළමයි සම්බන්ධ වෙන විදිහ බලලා. හරි? right. ඒක ගැන කතා කියන්න ඕන මුලින්ම. එතකොට හෙට දවසේ වෙන්නේ ඉතුරු ප්‍රමේයන් පහ අපිට කතා කරන්න තියෙන ඒ ප්‍රමේයන් පහ කතා කරලා පාස් පේපර් වල මුලින්ම අපිට හම් වෙන අපි 2009 වගේ ඉඳගෙන 2009 ඉඳන් මෙතෙක් ඇවිල්ලා තියෙන ඕල් සිලබස් සහ නිව් සිලබස් වල ඇවිල්ලා තියෙන හැම ප්‍රශ්නයක්ම අපි කතා කරනවා. එතකොට ඔබ මේ ජ්‍යාමිතිය ගැටලු ටික හදන්න නම් මේ වෙනකන් ඔයා කතා කරලා තිබ්බ හැම ජ්‍යාමිතික ප්‍රමේයක්ම ඔළුවේ තියෙන්න ඕනේ. ඒවා මතක් වෙන්න ඕනේ. අපි ගැටලු අපි කතා කරද්දී එතකොට ඔබට ඒක විස්තර කරන්න පුළුවන් නම් ඔබ මේකේ යම් දෙයක් අරගෙන තියෙනවා. හරි? එදා හිටියට වඩා මම හිතනවා අද ජ්‍යාමිතියට ඔබේ තියෙන බය ඒ වගේම ජ්‍යාමිතියට තියෙන අර නීරස බව ඔබගේ නැතුව ඇති දැන්. මොනවා හරි දෙයක් දන්නවනේ. මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. ඒක තහවුරු කරගන්න පුළුවන් හෙට දවසේ සහ නිද්ද දවසේ අපි කරන ගැටලු සාකච්ඡා. පාස් පේපර් වල ඉතුරු කොටස අපි කතා කරන්නේ සිකුරාදා දවසේ. හෙට පටන් ගන්නවා ඒක ගැටලු සාකච්ඡා. හරි? right.
ඔන්නෝමයි වෙන්නේ. හොඳයි. ඒතකොට අද දවසේ අපි කතා කරන්න යන්නේ ළමයි වෘත්ත ආශ්‍රිත තවත් විශේෂිත ප්‍රමේයක්. මේක ඉතාමත් ලේසි මතක තියාගන්න ලේසි ප්‍රමේයක් තමයි. හැබැයි මේක ටිකක් ළමයෙක්ට පේන්නේ නැති ප්‍රමේයක්. මේ ප්‍රමේය ලේසි. නමුත් මේ ප්‍රමේය අර ත්‍රිකෝණ ප්‍රමේයන් වගේ ඒකාන්තර කෝණ අනුරූප කෝණ අපි දැක්කා වගේ සමාන්තර ආශ්‍රවවල දැක්කා වගේ ටිකක් පේනවා හොරයි. හරි? right. මොකද්ද ප්‍රමේය? බලාගෙන ඉන්න. ළමයි මේක අපි කතා කරන්න යන වෘත සම්බන්ධයෙන්. ඒ නිසා මම ඉස්සෙල්ලාම වෘතයක් අඳ ගන්නම් මෙන්න මේ විදිහට මම හිතා ස්ක්‍රීන් එකේ පේනදී. right. එතකොට ළමයි මේ ප්‍රමේය කතා කරන්න කලින් මම වෘතයක දැන් මේ අතර මම කිව්වොත් මේක ළමයි වෘත ඡාප. වෘත ඡාප දැනුම් ප්‍රයෝගී කරගෙන ගොඩනගාගෙන තියෙන ප්‍රමේයක් මේ ප්‍රමේය. මෙතන ප්‍රමේයන් තුනක් කතා කරනවා කිව්වනේ. මේ ප්‍රමේයන් තුනම එක වගේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේ තියෙන ප්‍රමේයේ අණු අවස්ථා ටිකක් තමයි මෙන්න මේ දෙකේ තියෙන්නේ. ඒකමයි ඒක පොඩ්ඩක් විකරණය කරලා වගේ තියෙන වෙනස් කරලා. හරි? නමුත් අපිට ඉගෙන ගන්න ලේසි වෙන්නේ ඒක ප්‍රමේයන් තුනක් විදිහට කරලා අපිට ඒවල තියලා තියෙනවා. බලමු කොහොමද කියලා. ඒ සෙට්ට මම කලින් ළමයි මම ඡාප ගැන ඔයාලට දෙයක් කියන්න ඕනේ. වෘත ඡාපයක් කියන්නේ මොකද්ද? දැන් ඔයා කේන්ද්‍රික ඛණ්ඩ පාඩමේ නේද? ඡාපය කියන එක ඡාප දිග හොයන්න දන්නවා. ඡාපයක් කියන්නේ මොකද්ද ළමයි? මේ වෘතයක මෙන්න මේ සම්පූර්ණ එකට අපි කියන මොකක් කියලාද? මෙන්න මේකට කියන්නේ. වටේ දිගට මොකක් කියලාද කියන්නේ? පරිධිය. පරිධිය කියන්නේ අපි කියන වෘතයේ පරිධිය කියලා මෙන්න මේ වටේ රේඛාවට අපි කියන්නේ. කේන්ද්‍රය වටා මෙන්න මේ රේඛාව. එතකොට ওই පරිධිය වෙන් කරගන්න එක කෑල්ලකට අපි කියනවා ළමයි ඡාපයක්. ඡාප කොටසක්. හරි? මේකෙන් අපි වෙන් කරගන්නා කෑල්ල. මට විනාඩියක් දෙන්න ළමයි. right. අපි කතා කරමින් හිටියේ එතකොට වෘතයක පරිධිය කියන එකෙන් වෙන් කරගන්න මෙන්න මේ වගේ කෑල්ලක්. මම AB කියලා කියන්නම්කෝ. ඒකට අපි කියනවා ළමයි ඡාපයක් කියලා. හරි? මේ තියෙන එක ඡාපයක්. මේ තියෙන එක ඡාපයක්. හරි? මෙන්න මේ A ගින්නම් B ට මෙන්න මේ අඳින්න එක ඡාපයක්. එතකොට ඉතුරු වෙන අනිත් කොටස මේක තවත් ඡාපයක් ළමයි. මෙන්න මේ කොටස තවත් ඡාපයක්. මෙතෙන්ට. හරි? එතකොට මේ අපි AB කියන කොටසෙන් මෙන්න මේ විදිහට අපි ඡාප කොටසක් වෙන් කරලා ගද්දි මේ පොඩි කොටසක් එනවනේ. කියන්නේ ඡාප කොටස හරියටම දෙකට බෙදෙන්න මෙන්න මේ විස්කම්බයක් යන්නොත් ළමයි. ඔන්න ඔහම ඇන්දොත් මේ ඡාපය සමානයි. අපි කියනවා ඒකට අර්ධ ඡාපයක් කියලා නේ. හරි? එහෙම නැතිව අපි බෙදෙන ඕන අවස්ථාවක එක ඡාපයක් පොඩි වෙනවා අනිත් ඡාපය ලොකු වෙනවා. ඒතකොට අපි මෙන්න මේකට කියනවා මහා ඡාපය කියලා. මේක සුළු ඡාපය. මේ වචන දැනන් ඉඳීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයා තේරුම් ගන්න ඕනේ මෙතන සුළු ඡාපය කියන්නේ මේ පොඩි ඡාපය, මහා ඡාපය කියන්නේ මේ ලොකු ඡාපය. කියන්නේ අපි ඡාපය අපි මොකක් හරි ලක්ෂ දෙකක් පරිධිය මත තෝරගද්දී එතනින් නිර්මාණය වෙච්ච ඡාප දෙකක් තියෙනවා. මේ කියන්නේ සුළු ඡාපයයි ඊළඟට මහා ඡාපය. ඒක පැහැදිලිද? right. දැන් කියන්නේ ළමයි මේ ප්‍රමේයදි කියන්නේ මෙන්න මේකයි. හරි? මේ ප්‍රමේයදි කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ කියලා AB කියන මොකක් හරි සුළු හරි මහා හරි ඡාපයෙන් මෙන්න මේ විදිහට
කේන්ද්‍රය ආපාතනය කරනවා. මොකද්ද ළමයි ආපාතනය කරනවා කියන්නේ? කේන්ද්‍රය ආපාතනය කරනවා. ආපාතනය කරනවා කියන්නේ ළමයි ඒ ඡාපයෙන් ගිහිල්ලා මෙන්න මෙතනිනුයි ගිහිල්ලා කේන්ද්‍රය මත හදනවා කෝණයක්. මම ඒක ගන්නම් 2x කියලා. හරි? මෙන්න මේක අපි කියනවා කේන්ද්‍රය මත ආපාතිත කෝණය. මොකක්ද? මේ තියෙන 2x කියන්නේ AB ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතිත කෝණය. ආපාතිත කෝණය කියන්නේ කෝණයක් හදලා තියෙනවා මේ ඡාපයෙන් කේන්ද්‍රය ළඟ. නෙමෙයි. right? එතකොට මෙන්න මේක 2x කියලා මම කිව්වොත් දැන් ප්‍රමේය කියන්නේ මේකයි ළමයි. ඒ ඡාපයෙන්ම පටන් අරගෙන කොයි ඡාපයෙන්ද? AB කියන ඒ ඡාපයෙන්. දැන් ඔයාලට තේරෙනවා මේ හදලා පෙන්නලා තියෙන මෙන්න මේ කෝණය 2x කියන කෝණය ළමයි හොඳට බලාගෙන ඉන්න මේක ළමයි පටල ගන්නවා. දැන් මේක හදපු ගමන් මෙන්න මේ කේන්ද්‍රික කණ්ඩේ නවාට පේන්නේ. කේන්ද්‍රික කෝණේ අයිති වෙන්නේ මෙන්න මේ කේන්ද්‍රික කණ්ඩෙන්නේ. මට කියන්න එහෙනම් මට කියන්න කවුරු ළමෙක් මට කියන්න මම නම් වශයෙන් කියන්නේ නැහැ මෙතන. කවුරු ළමෙක් මට කියන්න එහෙනම් මේ හදලා තියෙන කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන මේ 2x කියන කෝණය AB සුළු ඡාපයෙන්ද නැත්නම් AB මහා ඡාපයෙන්ද හදලා තියෙන්නේ. මම මේ 2x කියලා පෙන්නලා තියෙන කෝණය AB සුළු ඡාපයෙන් හදලා තියෙන කෝණය. ඒක ඔයාලට පැහැදිලිනේ. එතකොට ඒ AB සුළු ඡාපයෙන්ම ඔයාලට පේනවා දැන් පරිධිය මතත් යම් ලක්ෂයකදී කෝණයක් හදලා තියෙනවා. අපි ඒකට කියනවා ළමයි පරිධිය මත ආපාතිත කෝණය. පරිධිය මත ආපාතිත කෝණය කියලා. පැහැදිලිද? මේක කේන්ද්‍රය මත ආපාතිත කෝණය, මේක පරිධිය මත ආපාතිත කෝණය. ප්‍රමේය කියන්නේ මෙන්න මේකයි ළමයි. කිසියම් වෘත්ත ඡාපයක් මගින් එකම ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙනවා නම් කෝණයක්, ඒ කෝණය ඒ ඡාපයෙන්ම පරිධිය මත ආපාතනය කරලා තියෙන කෝණය වගේ දෙගුණයක්. හරි? දැන් මේක ළමයිට පැටලෙනවා. කවුද දෙගුණේ? කවුද එක භාගයක් වෙන්නේ? ඒක පටල ගන්න එපා. ඔයාලට පේනවා බැලූ බැලමට මොන කෝණේද ලොකු? කේන්ද්‍රය මත ආපාදනය කරලා තියෙන කෝණේ තමයි ලොකු. ඒතර මෙතන පෙන්නලා තියෙන එක වගේ දෙගුණයක් විතර තියෙනවා. අනිත් පැත්තට කිව්වොත් මෙතන තියෙන කෝණයෙන් භාගයක් පරිධිය මත ආපාදනය කරලා තියෙනවා. හරි? එහෙනම් මේ ප්‍රමේයෙන් කියනවා මොකද්ද? හරි? මෙන්න බලන්න ප්‍රමේය කියන කතාව. එකම වෘත්ත ඡාපයකින් මේ AB කියන වෘත්ත ඡාපයෙන් AB කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරලා තියෙනවා 2x කියලා කෝණයක්. ඒ ඡාපයෙන්ම පටන් අරගෙන පරිධිය මත ආපාදනය කරලා තියෙනවා තව කෝණයක්. එහෙනම් මේකෙන් හරියටම භාගයක් ACB කියන පරිධිය මත ආපාදිත කෝණයට තියෙනවා. නැත්තම් පරිධිය මත ආපාදිත කෝණය වගේ දෙගුණයක් කේන්ද්‍රය මත ආපාදිත කෝණයට තියෙනවා. පැහැදිලිද ප්‍රමේය? right? මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම තියෙන එක. අපි තව වෘත්තයක් ගමු. මොන වෘත්තය? මෙන්න කේන්ද්‍රය මම ගන්න O කියලා. එතකොට කොහෙන් හරි කේන්ද්‍රය මත දැන් ඔයා බලාපොරොත්තු වෙන්න එපා ඒක සුපුරුදු විදියට අපි දන්න හැඩ හුරුවටම එයි කියලා. හරි? මෙන්න කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය මම ඒක 2θ කියලා ගන්නම්. එහෙනම් ළමයි ඒ ඡාපයෙන්ම පටන් අරගෙන මේ ඒ ඡාපයෙන් ඒ තැන් දෙකෙන්මයි පටන් ගන්න තියෙන්නේ. ඔන්න කේන්ද්‍රය මත ආපාදිත කෝණය 2θ දැන් ආපාදනය කරලා තියෙන කොහෙද? පරිධිය මත. මම මේක P මෙන්න මේ ලක්ෂය Q කියලා ගත්තොත් බලන්න P සහ Q කියන ලක්ෂ දෙකෙන්මයි පටන් අරගෙන තියෙන්නේ. එකක් කේන්ද්‍රය ආපාදනය කරලා කෝණයක්, එතනින්ම පටන් අරගෙන පරිධියේ ආපාදනය කරලා තියෙන කෝණය. එහෙනම් මෙන්න මේකේ වගේ භාගයක් මෙයාට තියෙනවා. හරි? පැහැදිලිද? මම තව එකක් ඇන්දොත් මට උතරින්ම පටන් අරගන්න පුළුවන් මේ. නේ? එහෙනම් මේ කෝණයත් කීයද? මම මේක දාන්නම් S කියලා. PSQ කියන කෝණය කීයද? පරිධිය මත ආපාදනය වෙනවා. PSQ කියන කෝණය කීයද? කීයද ළමයි? θ කෝණයක් එනවා. මේක 2θ නම් මේ PQ කියන ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරලා තියෙන 2θ. එතනින්ම පටන් අරගෙන පරිධිය ආපාදනය කරලා තියෙන මෙන්න මේ කෝණය θ.
තව මට ඕන තරම් අඳින්න පුළුවන් මේ වගේම මේ. හරි. ඔබ බලාගෙන ඉන්න මං අඳින ඕන තරම් හරි. මෙතනින් පටන් අරන් මෙන්න එකක්. හරි. මෙන්න එතනින් පටන් අරන් මෙන්න තව එකක්. ඔයාට ඔන්නම කපලා දෙන්න පටලලා. එතනින් පටන් අරන් මෙන්න මේ එකම තැනින් පටන් ගත්තේ. මෙතන නෙවෙයි මෙතන නෙවෙයි. ඒතර මේ හදලා තියෙන කෝණ තුනම එකක් වෙන්න මේ කෝණය. පේන්න ඕනේ. බලන්න ඒක මෙන්න මේ මම මෙයා B මෙයා A කියලා ගන්නවා. AB කියන සුළු ඡාපයෙන්මයි පටන් අරගෙන පරිධි ආපාතනය කරලා තියෙන්නේ. එතනින්ම පටන් අරගෙනයි මෙතන කේන්ද්‍ර ආපාතනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ එතනින්ම පටන් අරගෙන තමයි මෙන්න මෙතන පරිධි ආපාතනය කරලා තියෙන්නේ. මෙන්න මේක. එතනින්ම පටන් අරන් මෙන්න මෙතන පරිධි ආපාතනය කරලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න දැන් ඕක මෙහෙමයි. ඔය මං පෙන්නේ සුළු ඡාපෙන්නේ. ඕක මහා ඡාපෙනුත් පෙන්වන්න පුළුවන් මේ. ඔන්න මම ගන්නවා කේන්ද්‍රය. මෙන්න මගේ AB කියන ලක්ෂ දෙක. හරි. ඒ ලක්ෂයේ පටන් අරගෙන ඔන්න බලන්න ළමයි. පරිධි කේන්ද්‍රය ආපාදනය කරලා තියෙන මේ මං ගන්න AB මහා ඡාපයෙන්. එතකොට ඔයාලට පේනවනේ මෙන්න මේක නේද කේන්ද්‍රීය ඛණ්ඩය වෙන්නේ. AB කේන්ද්‍රීය ඛණ්ඩය වෙන්නේ. හරි. එහෙනම් ඒකේ ඇතුළේනේ ළමයි කෝණේ තියෙන්න ඕනේ. ඒක මේ තියෙන්නේ සුළු ඡාපයෙන්. මේ සුළු කේන්ද්‍රීය ඛණ්ඩ සුළු ඡාපයෙන් හදන කේන්ද්‍රය මත හදන කෝණය. ඒ වගේම අනිත් පැත්තේ මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ කෝණය මහා ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. හොඳට මතක තියාගන්න මේක හැම තිස්සෙම පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. මහා ඡාපයෙන් හැම තිස්සෙම පරිධිය මත ආපාදනය කරන්නේ පරාවර්ත කෝණය. sorry කේන්ද්‍රය මත ආපාදනය කරන්නේ. එතකොට ඒ ඡාපයෙන්ම පටන් අරගෙන මේ බලන්න පරිධිය මත ආපාදනය කරන මෙතනින් පටන් ගන්න තියෙන්නේ. ඔන්න පරිධිය මත ආපාදනය කරලා තියෙනවා. එහෙනම් මෙතන අර වගේම 2x කියලා આવොත් මේ කෝණය x වෙන්න ඕන. පැහැදිලිද ළමයි? පැහැදිලිද? හරි. මේ තව මට අඳින්න පුළුවන්. මෙතනින් පටන් අරගෙන මේ කෝණය x වෙනවා. මෙතනින් භාගයක්. කොයි කෝණයද? මෙන්න මේ කෝණය. මෙයා x. මෙයා 2x. එතන මං ගත්තේ මොන ඡාපයේද? මහා ඡාපයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. ඒ ඡාපයෙන්ම පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මෙතන තියෙන එක වගේ දෙගුණයක් මෙතන තියෙන්න ඕනේ. බලන්න තියරිය හරියට ඔලුවට ගිය නැති ළමෙක් ඉන්නවනේ ඉක්මනට කියන්න. තියරිය හරියට ඔලුවට ගිය නැති ළමෙක් ඉන්නවනේ කියන්න. තවත් තේරුන්නේ නැහැ සර්. පැහැදිලිද හැමෝටම එහෙනම්? එකපාරෙම ඔලුවට ගියාද? right. අපි ගණන් ටිකකින් බලමු එහෙනම්. හරි? හොඳයි. මෙන්න ගණන් තියෙන හැමෝටම පටන් ගමු කරන්න. මෙන්න තියෙනවා ළමයි පාසන රූප සටහන් වල O මගින් වෘත්තයේ කේන්ද්‍රය දක්වනවලු x මගින් දක්වා ඇති කෝණයන්හි අගය සොයන්න කියලා තියෙනවා. හරි පටන් ගමුද? හරි මම මේ x කියන්නේ චුට්ටක් පොඩි කරනවා. හරි. x මගින් පෙන්ලා තියෙන කෝණය හොයන්න තියෙන්නේ. හරි. මම හිතන්නේ දැන් පුළුවන්. හරි පටන් ගන්න 6ක් තියෙනවා. දකින්න ළමයි ඡාප දකින්න ඒ ඡාපයෙන් පටන් අරගෙන පරිධි ආපාතනය කරලා තියෙන කෝණයයි කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන කෝණයයි දකින්න එකපාරට පේන්නේ නැතුවේ කමන්නේ ළමයි උත්සාහ කරන්න ඡාප දකින්න උත්සාහ කරන්න. දැන් උදාහරණයක් මම මෙතන ගත්තොත් බලාගෙන ඉන්න චූට්ටක් බලාගන්න. මම මෙන්න මෙතන ගත්තොත් කොතනද? මෙන්න මේක ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මේ මෙතනයි එකක්. බලන්න ඒ ලක්ෂ දෙකක් නෙමෙයි පරිධිය කැපෙන්නේ. එතනින් කේන්ද්‍රය ආපාදනය කරලා තියෙන කෝණයක් තියෙනවද? එහෙනම් මෙන්න මේ සම්පූර්ණ කෝණය. එතරින්ම පරිධි ආපාදනය කරපු එකක් නැහැ. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට මෙයයි එකක්. නේ? බලන්න ඒ ලක්ෂ දෙකෙන් කේන්ද්‍රය ආපාදනය කරපු කෝණයක් තියෙනවද? තියෙනවා. මේ තියෙන්නේ. ඒ තැන් දෙකකින් පටන් ගන්න පරිධිය ඔය තියෙන්නේ. අන්න එහෙම දකින්න ඕනේ. හරි? කට්ටිය වෙනම් කරමු. මම ඔයාලට විනාඩි දෙකක් දෙන්නම්. මේ 6 කරන්න විනාඩි දෙකක් ඇති. ඉක්මන් කරමු ඈ. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න නැත්නම් mic on කරලා අහන්න. ඒ අතරතුර අනිත් කට්ටියට කරන්න පුළුවන් කට්ටිය කරයි.
සර් ස්ක්‍රීන් එක ළමයි කරලා ඉවරලා මට කියන්න. හොඳයි මම හිතන වෙලාව ඇති. මං අහන්නද ළමයිගෙන් එන? හරි? මං අහන එක්කෙනා කියන්න. පළවෙනි එක ආමින්දයා මට කියන්න මෙන්න මේකේ x ගේ උත්තරේ එන්නේ මොකද්ද? 45. අංශක 45යි.
තේරෙනවනේ ගත්ත විදිය නේද ළමයි? මේ අංශක 45ක් වෙන්න හේතුව මෙන්න මේ ඡාපේ. ඡාප දෙක අඳුර ගන්න. AB කියන මෙන්න මේ ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන මෙන්න මේ කේන්ද්‍රයක් වණ්ඩයෙන් ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය අංශක 90ක් කියලා දීලා තියෙනවා. එතරින්ම පටන් අරගෙන හරි එතරින්ම පටන් අරගෙන පරිධිය මත ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය එහෙනම් අනිවාර්යෙන් කීයක් වෙන්න ඕනේද? ඒකෙන් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන 90 නම් මේකෙන් භාගයක් මෙතන ඒතර අංශක 45ක් වෙනවා. කොහොමද? අංශක 45. හොඳයි දෙවෙනි එක. දෙවෙනි එක මට කියන්න සසින්දි. x සඳහා එන්නේ කීයද? 25යි. අංශක 25යි. ඔයාලට පේනවා මෙන්න මෙතන PQ කියලා මම දාගන්න මෙන්න මේ ලක්ෂ දෙකෙන් පටන් අරගෙන කේන්ද්‍රය ආපාදනය කරලා තියෙන කෝණය. නේ? එන්න මෙයා 50ක් කියලා දීලා තියෙනවා. එතරින්ම පටන් අරගෙන පරිධිය මත ආපාදනය කරලා තියෙන මෙන්න මේ කෝණය නෑ එකෙන් භාගයක් වෙන්න ඕන කියලා ඔයාලට තේරෙනවා. මෙයා තමයි ලොකු. මෙයා යාගෙන් භාගයක් වෙන්න ඕනේ. රයිට් තුන්වෙනි එක බොහොම හොඳයි ඈ. තුන්වෙනි එක. ඉෂානි x සඳහා එන්නේ මොකක්ද? මෙතන අංශක 30ක් කියලා දීලා තියෙනවා. x වහන. chat box එකෙන් දාන්න chat box එකෙන් දාන්න. උත්තර දෙන්න බැලුවම chat box එකට දාන්න. x සඳහා එන්නේ කීයද? හරි වෙන ළමෙක්? අංශක 60යි. කාගෙන්ද අපි? අංශක 60යි. කොහොමද අංශක 60යි කියලා කියන්නේ? මෙන්න මෙහෙමයි. බලන්න. මෙන්න මේ ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරපු කෝණය තමයි මෙන්න මේ පේන්න ඕනේ මේ. මම මේ යවන දිහා හොඳට බලන්න. මෙන්න මේ කෝණය තමයි ළමයි 30ක් කියලා දීලා තියෙන්නේ. ඒ ඡාපයෙන්ම පටන් අරගෙන කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය නම් කවුද ලොකු වෙනවා කිව්වේ? මෙයා මේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණේ ලොකු බැලු බැලමට පේනවා. එහෙනම් මෙතන 30 නම් මෙයා අංශක 60ක් වෙනවා. හරි? මං කිව්වේ ඒකයි මේක පේනෙන්න ඕනේ. හරි? ඡාප හොයාගෙන යන්න. ඊළඟට 6 වෙනි 4 වෙනි එක 4 වෙනි මට උත්තරේ කියන්න මලීෂ ඉක්මන් කරමු. මලීෂ මට උත්තරේ කියන්න 4 වෙනි එකට x සඳහා එන්නේ කීයද? මලීෂ වෙන ළමෙක්? x සමානයි අංශක 40යි. අංශක 40යි. අංශක කොහොමද 40? අංශක 40 එන්නේ? මෙන්න මේ ඡාපය වලට පේන්න ඕන. මෙන්න මේ ඡාපය. හරි? ඒ ඡාපේ බලා ගන්න ළමයි ඈ. පේන්නේ නැති ළමයි. හරි? මේවා දකින්න හුරු වෙන්න ඕන. හුරු කරගන්න. ඒ ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය නේ? එයා තමයි x කියලා කියන්නේ. හරි? ඒ ඡාපයෙන්ම පටන් අරන් පරිධිය ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය තමයි 20 කියලා දීලා තියෙන්නේ. එහෙනම් පරිධිය ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය තියෙනවා. ඒ නිසා මෙයා අංශක 40ක් වෙන්න ඕන. හරි? හොඳයි. ඊළඟට අපි කෝ x මෙන්න මෙතන x අහනවා. x පේනවද දන්නේ? මෙන්න මෙතන ඉන්නේ x. එයාව අහනවා. හොඳයි. මම මේක අහන්නම්. සංජනා. අංශක 35යි. අංශක 35යි. කොහොමද 35 ගන්නෙ? 70 මම මෙහෙම දාන්නවා දෙකට වාට ලේසි වෙන්න. ඔව් 72කට බෙදෙනවා. 72කට බෙදන්න හේතුව කියන්න පුළුවන්ද? මම මෙහෙම කියනවා වාට අකුරු ටික දා දෙන්න. A B C. දැන් කියමු. මෙන්න මේ කෝණය මෙන්න මෙච්චරයි හේතුවත් එක්ක කියමු. හැත්තෑව දෙකට බෙදන්න හේතුව පුළුවන්ද කියන්න? AOB අගය ACB අගයමින් දෙගුණයක්. දෙගුණයක්. ඒ නිසා මෙයා ඉස්සලම හොයාගන්න පුළුවන් කවුද? ACB. එයා කීයක් වෙනවද? මෙන්න මේ කෝණය 35ක්. මෙයාගෙන් භාගයක් එන්න එපා. එහෙනම් අපි x හොයාගන්නේ කොහොමද?
මේකට x වාගන්නේ කොහොමද? කාටද ඒක පැහැදිලි කරන්න පුළුවන්? x කීයද කියලා. අර මේ වෘත්තයේ අර සමාන හින්දා අර මේ සමාන ඊට සම්පූර්ණ සමාන සමානයි. බොහොම හොඳයි ඈ. මෙන්න මේ BOC කියන ත්‍රිකෝණයේ මෙන්න මේ පාද දෙක සමානයි ළමයි. ඇයි ඒ? එකම වෘතයේ අරයන්. ඒවා දකින්න වෘතවල මේක අනිවාර්යෙන් අහන තැනක්. හරි? වෘතවල. මෙන්න මේ ප්‍රමේයන් අනිවාර්යෙන් අහන තැනක්. අපි පාස් පේපර් කරලාදී බලන්නකෝ. එතකොට මෙන්න මෙයාට මෙයා සමාන නිසා එතකොට අරයන් කියලා පේන්න ඕනේ. එහෙනම් පාද වලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා අපි හොයා ගන්න පුළුවන් වෘත ගන්න මේ ප්‍රමේයෙන් මෙතන 35යි කියලා. එහෙනම් ඒකෙන් සමාන වෙන්න ඕන මෙන්න මේ x කියන කෝණයට එතන 35ක් වෙන්න ඕන. ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. right ඊළඟට මෙන්න මේ x කියන කෝණ මේ සම්පූර්ණ කෝණය අහන්නේ. මෙන්න මේ සම්පූර්ණ x කියන කෝණය කීයද? ඊළඟ මම අහන්නම් උත්තරේ. අවිෂා කීයද x? කවිෂා x කීයද? දන්න විදිහට උත්තර දෙමු ළමයෝ. මේ සම්පූර්ණ කෝණය කීයද? පුළුවන් ද උත්තර දෙන්න? කවිෂට පුළුවන් නම් chat box එකට දාන්න උත්තර. එතකොට මට තේරුම් ගන්න පුළුවන් ඔයාලට තේරෙනවද නැද්ද කියන කතාව. ඒකයි මම මේ කියන්නේ. හරි? මම කැමති නැහැ ඔයාලව රිමූව් කරන්න. මම කිව්වා පුළුවන් විදිහට උත්තර දෙන්න. මට ළමයි කීප දෙනයි කිව්වේ උත්තර දෙන්න බැහැයි කියලා හේතුත් එක්ක. ඒ නිසා අනිත් ළමයිට උත්තර දෙන්න වෙනවා. මට වෙන ළමයිට කියන්න පුළුවන් x කෝණය කීයද කියලා? අංශක 60යි. අංශක 60යි. හේතුව තමා මෙන්න මේ ඡාපය දකින්න. ඒ ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන කෝණය x ඒ ඡාපයෙන්ම පටන් අරගෙන පරිධි ආපාතනය කරලා තියෙන කෝණය 30යි. එහෙනම් මෙයා වගේ දෙගුණයක් මේ x ට තියෙනවා. පැහැදිලි? right. එහෙනම් මේ කෝණය කීයද? බලන්න මේ 7 8 හොයමු. 7 සහ 8 x යගේ හොයමු. මම විනාඩියක් දෙන්නම්. 7 8 ඉක්මන් කරමු. මට තව ප්‍රමේයක් උගන්වන්න තියෙනවා. හැට වෙලාව ඇතිද ළමයි? ඇතිද? විනාඩියක් ඇති ඕකට. right.
මම හිතනවා වෙලාව ඇති කියලා. හරි. හරි. මට මේකට උත්තරේ පැහැදිලි කරන්න චමෝත්. x ගේ උත්තරේ ගත්තා චමෝත්. x ගේ උත්තරේ ගත්තද? කීයද ආවේ x ට? 150. හරි. චමෝත් ගත්තේ මොන ප්‍රමේය භාවිතා කරලාද? අර කේන්ද්‍රය ආපාත කෝණයෙන් දෙගුණයක් කියලා එක. right එහෙනම් මම මෙහෙම අකුරු දාලා දුන්නොත් මට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද a b c d හරි චමොත් මට පැහැදිලි කරන්න මම මේවල අමාරු දානව නෙමෙයි හරි තේරෙන විදිහට පැහැදිලි කරන්න කොහොමද ඔයාගේ උත්තරේ මෙන්න මේ x කියන එක කියන 150ක් කියන තැනට ගියේ කියන එක මෙන්න මෙහෙම ගත්තේ කියලා ඔයාලා දන්නවනේ හරි කියමු ADC 30ක් හින්දා AOC 60ක් වෙනවා AOC ඊට පස්සේ මේ AOC ළමයි කෝණ දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරාවර්ත කෝණයේද නැත්නම් අනිත් කෝණයේද? 60ක් උඩ මෙන්න මේ කෝණය. ඒ කියන්නේ සුළු ඡාපයෙන් හැදෙන කෝණයනේ නේද? AC කියන ඡාපයෙන් බලන්න මේ ළමයි. මෙන්න මේ කෝණයා කියන 60ක් කියලා. ඇයි ඒ හේතුව මම චුට්ටක් පැහැදිලි කරලා ඉන්නා. මෙන්න මේ AC කියන මෙන්න මේ සුළු ඡාපයෙන් සුළු ඡාපය මහා ඡාපය වල අඳුරනවා. එතනින් කේන්ද්‍රය ආපාදනය කරලා තියෙන කෝණ තමයි මෙන්න මෙතන තියලා තියෙන්නේ. AOC කියලා තියෙන්නේ. එතනින්ම පටන් අරගෙන පරිධි ආපාදනය කරලා තියෙන කෝණය තමයි 30ක් කියලා දීලා තියෙන්නේ. ඒ නිසා යා කියනවා මෙන්න මෙතන කෝණය අංශක 60ක් වෙනවා කියලා. හරි. බොහොමද? ඊට පස්සේ x ට ගියේ කොහොමද අපි? මේ ලක්ෂයක් වටා මේ කෝණේ 360ක් හින්දා 360න් 60ක් අඩු කරලා මෙන්න මේ කෝණය හොයාගත්තා. 100ක් අරගෙන ඊට පස්සේ ඊට පස්සේ කොහොමද ABC AOC කින් භාගයක් ABC බොහොම හොඳයි. ළමයි බලන්න. දැන් යා මෙන්න මේ කෝණය හොයාගත්තා කොහොම හරි 300ක් කියලා. හරි? ඒත් ඔයාලට පේනවාද මෙන්න මේ මහා ඡාපයෙන් අර මම අවසානයේ කියපු කතාව. මෙන්න මෙතන කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය තමයි මේ තියෙන්නේ. මහා ඡාපය වලට පේනවනේ. මෙන්න මේ ඡාපයේ කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය 300යි. එතන ඡාපයෙන්ම පටන් අරගෙන පරිධිය මත ආපාතනය කරලා තියෙන කෝණය තමයි ළමයි x කියලා කියන්නේ. මෙතනින්ම පටන් A කියන B කියන ලක්ෂ දෙක. මේ තියෙන මහා ඡාපයෙන් හදපු කොටස ඒකෙන් භාගයක් ඒකෙම පටන් ගන්න පරිධිය මත ආපාදනය කරලා තියෙනවා යාට තියෙනවා. ඒ කියන්නේ 300න් භාගයක් කියන්නේ අංශක 150. ඒක ක්‍රමය. හොඳයි. 11 ළමෙක් මට කියන්න. AOB අංශක 60ක් හින්දා ඒකේ පරිධිය ආපාදනය වෙන එකට 30ක් ගන්න එහෙම වැරදිද? ආයි මන් දාන්නම් මෙතන AOB මෙතන මේක C කියලා දැම්ම නේද? එහෙම දැම්මනේ. නෑ මෙහෙම. ABCD. දැන් කියන්නකෝ කවුද සංජනා දැහුවේ ප්‍රශ්නේ? AOC අංශක 60යිනේ. මෙතන මෙන්න මේ කෝණයේද උඩ කෝණයේද? උඩ එක. එතන 60යි. එතකොට අර ඒකේ පරිධිය ආපාතනය වෙන එක භාගය කියලා එහෙම ගන්න බෑනේ. මෙතනද ළමයෝ? ඔව්. හරි. ඒක තමයි මම කියන්නේ. දැන් මට කියන්න මේ 60 හැදිලා තියෙන්නේ මෙන්න මේ මහා ඡාපයෙන් පරිධිය මේ කේන්ද්‍රය මත ආපාතනය වෙලාද නැත්නම් මෙන්න මේ සුළු ඡාපය පරිධිය මත ආපාතනය වෙලා මේ කේන්ද්‍රය මත ආපාතනය කරලා සුළු ඡාපයෙන් හරි ඔන්න එන සුළු ඡාපයෙන් දා ඔන්න කේන්ද්‍රය මත හදපු කෝණය මේක දැන් මට කියන්න එතනින්ම පටන් අරන් පරිධිය මත හදලා තියෙන්නේ සුළු ඡාපයෙන් හදලා තියෙන්නේ මේකද නැත්නම් මෙන්න මෙතන ABC කියන කෝණයද ABC කියන කෝණය නැත්නම් ADCද මෙතනින් පටන් ගන්න පරිධිය මත හදලා තියෙනවා මේක පටල ගන්න එපා AB කියන ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරාට පස්සේ හරි මෙන්න මෙතන 60ක් කියලා ගත්තේ මෙන්න මෙතන 30ක් නිසානේ. ඒතකොට මෙතනින්ම පටන් අරන් ආයේ කේන්ද්‍රික ඛණ්ඩය ඇතුළට මෙහෙම නමන්න බෑ. මෙන්න මේ අපි කතා කරන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ඇතුළට නැමෙන්න බෑ. ඒතකොට මේ එතනින්ම පටන් ගන්න පරිධිය මත මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් පිට ලක්ෂයක් තමයි ආපාදනය කරන්න ඕනේ. පැහැදිලිද සංජනා? සංජනා නේද මගේ ප්‍රශ්නේ හුවේ? ඒතකොට මම දැන් මේ AB කියන කේන්ද්‍රික ඛණ්ඩේ මේ ඡාපය අඩංගු වෙන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයනේ
මේ කෝණයෙන් 60යි කියලා ගන්නෙ. එතකොට මම මේක නමන්න බෑ ආපහු ඇතුළටම. ඒක නමන්න ඕනේ මේ කේන්ද්‍රික කන්දෙන් පිට ලක්ෂයකට. මේ කොහේ හරි ඕන තැනකට. මේ ඕන තැනකට. හරි. හැබැයි ඔයාලා මෙන්න මේ ඡාපය ගත්තොත් ඔයාට මෙන්න මේ ලොකු ඡාපය ගත්තොත් ඒ ඡාපයෙන් බලන්න මේ එතනින් පිට හදලා තියෙන්නේ මේ. ඒ කැලෙන් පිට හදලා තියෙන්නේ. එතකොට මේ හදලා තියෙන x කියන පරිධිය මත ආපාතනය කරපු කෝණය අයිති වෙන්නේ මෙන්න මේ ඡාපයෙන් හදපු කැලල. නැතුව සුළු ඡාපයෙන් හදපු එක නෙමෙයි. ඒ නිසා මෙන්න මෙතන ගන්න වෙනවා 60යි කියලා. ඒකට මෙන්න මේ ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණයයි ඒ ඡාපයෙම පරිධිය මත ආපාදනය කරලා තියෙන කෝණය ගන්න වෙනවා. දැන් මෙතන 60. ඊළඟට අර චමෝත් කිව්වා වගේ මෙන්න මෙතන කෝණය ඉතින් අපිට හොයාගන්න වෙනවා 300ක් කියලා. හරි? එතකොට මෙන්න මෙතන 300ක් කියලා හොයාගත්තට පස්සේ මේ ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදනය කරලා තියෙන කෝණය 300 නම් එතනින්ම පටන් අරන් පරිධිය මත ආපාදනය කරලා තියෙන කෝණය එකකින් භාගයක් එන්න ඕනේ කියලා ගන්න. එතකොට 60යි නෙමෙයි උත්තරේ එන්න ඕනේ 150. 300ෙන් භාගය. හරි? ගැටලු තියෙනවා නම් අහන්න මේ වගේ. රයිට්. මේක x හොයාගත්තද? හරි. මට කියන්න මේක තවත් ළමයි මේක නිකම් x ගන්න පුළුවන් තව ප්‍රමේයයක් තියෙනවා. මොකක්ද 11 ළමයි කියමු බලන්න. මොකක්ද ප්‍රමේය? ඉමංකා මොකක්ද ප්‍රමේය? වෘත්ත චතුරස්‍රයක පරිධිය මේ සම්මුඛකෝණ අංශක 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛකෝණ. මොකද්ද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ කියලා හෙට කියලා දෙනවා. මේක හෙට කතා කරන්න තියෙන ප්‍රමේය. ඒකෙන් මේක කෙලින්ම ගන්න පුළුවන්. මෙතන නටන්න දෙයක් නැහැ. මෙතන 30 නම් මේක වෘත්ත චතුරස්‍රයක සම්මුඛකෝණ වල 150ක් වෙනවා. මොකද හෙට කතා කරන වෘත්ත චතුරස්‍රයක සම්මුඛකෝණ පරිපූර්ණකයි කියලා. රයිට්. ඊළඟට x කියන කෝණය කොහොමද හොයන්නේ? බලන්න හොයපු කට්ටිය කවුද? මේ කෝණයට ගිය කට්ටිය. ඊළඟ දින කීප දෙනෙක්ම නේ. හොඳයි. කාටද පැහැදිලි කරන්න පුළුවන් මේකට උත්තරයට ගිය විදිය? අවබෝධ පුළුවන්ද පැහැදිලි කරන්න? මම මේක දාන්නම් ඔයාලට ලේසි වෙන්න. A B C D. හරි දැන් පැහැදිලි කරමු මොකද්ද හොයාගත්ත කෝණය? මොකද්ද හේතුවත් එක්ක පැහැදිලි කරන්න. AOC අංශක 56යි. 6යි හේතුව එකම වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් හින්දා. බොහොම හොඳයි. හරි. ඊට පස්සේ AO සමානයි OC වෘත්තයේ කාර්යයන් හින්දා. මේ දෙන්න සමාන වෘත්තේකාරයන්. හරි. 180 ධන එතකොට තව එකක් කියන්න ඕනේ. මේ දෙන්න සමාන වුණාම අපිට මොකද්ද සමාන කරන්න පුළුවන්? OC A කෝණයයි මේ කෝණයයි OAC කෝණයයි. මේ කෝණය සමාන වෙනවා. එතකොට මෙයත් x නේ. දැන් කියමු. එහෙනම් 2x ධන 56 සමානයි 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නේ. අන්න ඒ විදිහට පැහැදිලිව පිළිවෙලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ජ්‍යාමිතිය පුළුවන් වෙනවා කියන්නේ එතකොට. හේතු සහිතව කියන්න පුළුවන්. මෙන්න මේක හින්දායි මේක වෙන්නේ. රයිට්? බොහොම හොඳයි ඈ. එහෙනම් මට මේකේ 2x ගන්න පුළුවන්. මේකෙන් අඩු කරලා ගත්තාම කීයද ළමයි 156 ගියා කියන්නේ 124යි නේ. ඔක දෙකට බෙදපුවාම කීයක් දෙන්නේ? 62ක්. අංශක 62ක් දාවේ. සුළු කරා වැරදිද නෑනේ. හරිනේ. අංශක 62ක් ඉන්න ඕන x ට. බලන්න මේක ගත්ත කට්ටිය. රයිට් බොහොම හොඳයි ඈ. බොහොම හොඳයි. සතුටුයි ඔයාලා ගැන. රයිට්. අපි යන් ළමයි ඊළඟ තියරි කොටසට. හරි ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. දැන් ඔන්න ඔයාලා මේ ප්‍රමේය දන්නවා. හරි? දැන් මම මෙන්න මෙහෙම වෘත්තයක් ඇන්දොත් හරි මට දැන් මේ ප්‍රමේය ඔයාලා ගොඩනගලා පෙන්නන්න ඕනේ. මේකෙන් පේන යම් ලක්ෂණයක් දිහා බලලා ඔයාලා ප්‍රමේය ගොඩනගන්න ඕනේ. දැන් ඔයාලා දන්න ප්‍රමේය තමයි මෙන්න මේක. මම කිව්වේ ඊළඟට අපි කතා කරන එක මේකෙම බිඳිලා එකක් කියලා. මම මේක AB කියලා ගත්තොත් මෙන්න මේ කෝණය මම ගන්නම් 2θ කියලා. එහෙනම් මම කිව්වා ඒක මගින් පරිධිය මත ආපාතනය කරොත් ඒ ඡාපයෙන්ම ඒ කෝණය කීයක් වෙනවද කියලා අපි ඉගෙන ගත්තේ θ වෙනවා. ඒතර මේ AB ඡාපයෙන් පටන් ගන්න ඕන තැනකදී මේක 2θ හදලා තියෙනවා නම් එහෙනම් මෙන්න මේ
මම මේක C කියලා ගන්නම්. මෙයා ADC කියන ADB කියන කෝණේ කීයක් වෙන්න ඕනේ? ADB කියන කෝණේ තීට ඊට ඒකත් ටීට. මම මෙහෙම හදනවා. මම මේක දාන්නම් E කියලා. AEB කියන කෝණේ කීයක් වෙන්න ඕනේ? තීට මෙයා ටීට මෙයා ටීට. ඇයි මේ AB කියන වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන කෝණේ 2යි ටීට නම් එතනින්ම පටන් අරගෙන පරිධි ආපාතනය කරලා තියෙන කෝණේ ටීට. මේකෙත් එහෙමයි. AB කියන ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරලා තියෙන කෝණය 2යි ටීට නම් AB ඡාපයෙම පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මේ D ලක්ෂයේ පරිධි ආපාතනය කරලා තියෙන කෝණය ටීට. මෙතනත් ටීට. එහෙනම් මම මෙන්න මේක මාකනවා දැන්. මේ කේන්ද්‍රය මත ආපාතනය කරන ඔන්න මැකුවා. දැන් මොකද්ද ඔයාලට පේන්න තියෙන්නේ? දැන් කාට හරි ප්‍රමේය ගොඩනගා ගන්න පුළුවන්ද මේක දිහා බලලා? ප්‍රමේය කියන්නේ මේ මම නිර්වචනය නෙමෙයි අහන්නේ. කාට හරි මේකෙන් පේන දෙයක් කියන්න පුළුවන්. එකම ලක්ෂයෙන් ත්‍රිකෝණය. පටන් අරගෙන නිසා අගයන් සමාන වෙන්නේ. එකම ලක්ෂයෙන් පටන් මම හිතන්නේ ළමයා මෙන්න මේකයි කියන්න උත්සාහ කරන්නේ. මේ ඔක්කොම C D E කියන ලක්ෂ තුනේම ස්පර්ශ කරලා තියෙන පරිධියනේ. එතකොට මෙන්න මේ AB කියන ඡාපයෙන් පරිධිය මත ආපාතිත කෝණ තුනක් නේද ළමයි මේ ACB, ADB, AEB කියලා කියන්නේ. අපි ඕකට කියනවා ළමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ වෘත්ත කොටසෙන් පටන් අරගෙන මෙන්න මෙතන එකක් ආපාතනය කරලා තියෙනවා. මෙන්න මෙතන තව එකක් ආපාතනය කරලා තියෙනවා. මෙන්න මෙතන තව එකක් ආපාතනය කරලා තියෙනවා. එතකොට දැන් තුනේ ආපාතනය කරලා තියෙන AB කියන කොටසෙන් පටන් අරගෙනමයි. එහෙනම් ඒවා මොකද වෙන්නේ එකිනෙකට? සමානයි. සමාන වෙන්නේ. අපි කියනවා ළමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඒකට හේතුව දැන් ඔයාලට පැහැදිලිද? දැන් මම මෙන්න මෙහෙම කේන්ද්‍රයේ මත ඔහොම එකක් ඇන්දොත් මෙතන 2යි ටීට වෙද්දි මෙයාට ටීට වෙනවා මෙයාට ටීට වෙනවා මෙයාට ටීට වෙනවා කියලා මම පෙන්නුවානේ. ඒ නිසා මම ලෝක අයින් කරොත් මට පේනවා එකම වෘත්ත ඡාපයකින් පරිධිය මත මොන තැනක ආපාතනය කරා. මම තව එකක් අඳින්න වෙන පාටකින්. හරි මේ එතනමයි පටන් ගන්න. A සහ B ලක්ෂ වලින්මයි. එයත් ටීට. තව එකක් යන්න දෙයක් මේ එතනමයි පටන් ගත්තේ. එයත් ටීට. ඒක මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මම නමුත් ඔප්පු කිරීම ඔබෙන් අහන්නේ නෑනේ. මේ අංග සාම්‍ය පැත්තෙන් ගිහිල්ලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේ ඔක්කොම ටීට කියලා. හරි? ඒ නිසා මතක තියාගන්න ළමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. අරගෙන්මයි බිඳිලා ආවේ. පැහැදිලිද? right. ඔන්න බලන්න ඒතර ප්‍රමේය ඔබට දීලා තියෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. එතකොට මෙතන පෙන්නලා තියෙන මෙන්න මේ කෝණය මේ AB කියන ඡාපයෙන් පෙන්නලා තියෙන මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය එකිනෙකට සමාන වෙනවා. පැහැදිලිද? කාට හරි මේක නොතේරුණාද? හැබැයි මේව දකින්න ඕන මෙන්න මෙතනින්ම පටන් අරගෙන ආපාදනය කරලා තියෙනවා. එතනින්ම පටන් අරගෙන ආපාදනය කරලා තියෙනවා. එතනින්ම පටන් අරන් පරිධි ආපාදනය කරනවා. එකම වෘත්ත ඛණ්ඩයකින් පටන් අරන් තියෙනවා නම් ඒව සමාන වෙනවා. අපි කියන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. හොඳයි. ගැටලුවට යන්න අපි. හරි. බලන්න. මෙන්න දීලා තියෙනවා ගැටලු 6ක් මුලින්. ඒ ගැටලු 6 බලන්න උත්සාහ කරන්න පුළුවන්ද කියලා. අර මං කලින් කිව්වා වගේ මේ වෘත්ත මත ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ ගාවට යන්න. ඒ ලක්ෂ වලින් දැන් මම මෙන්න මෙතෙන්ට ගියාම මම මෙන්න මේ ඡාපය තෝරගන්නවා. මෙන්න මේ ඡාපය. ඔයාලට මේ ස්පර්ශ ලක්ෂ දෙකක් තියෙනවා කියන්නේ එතන අතර අනිවාර්යෙන් ඡාපයක් හැදෙනවා. බලන්න මෙන්න මේ ඡාපය. හරි? මෙන්න මේ ඡාපයෙන් පරිධි ආපාදනය කරපු කෝණ එකක් මේක. වෙන කොහේ හරි පටන් අරන් තියනවද? නෑ එතනින් යන්න බෑ. මම මේ ඡාපය ගන්නවා. හරි? ඒකෙන් පරිධි ආපාදනය කරපු කෝණය මේක. එතනින්ම පටන් අරන් තියෙන මේක. ඒවා පේන්න ඕනේ. ආයි නෑ මේ දෙක සමාන වෙනවා. දැන් මේක ගත්තට හරියනවද? මේකත් වෘත්ත ඡාපයක්. මේකෙන් පරිධි ආපාදනය කරලා තියෙන කෝණය මෙන්න මේක. මෙන්න මේක. එතනින්ම පටන් අරන් වෙන කොහේ හරි ආපාදනය කරලා තියෙනවා මෙන්න මෙහෙම තිබ්බනම් හරි.
තොර මේ එක එහෙම නෑනේ පාදයක් නිසා මෙතනින් පටන් අර වෙන කොහෙවත් ආපාදනය කරලා නැහැ. ඒ වගේ වෘතේ ගාවට ගිහිල්ලා මේක එකපාර පේන්නේ නැහැ තාම ඔයාලට. මොකද අදන ඉගෙන ගත්තේ. අත්දැකීමත් එක්ක බහුල මේ අපි ගණන් හදලා ගන්න පුහුණුවත් එක්ක තමයි මේවා ඔබට දකින්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න. ඒ වගේ මම කියලා ලක්ෂ වලට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලන්න. ඉතින් පටන් ගන්න තැන් දෙකේ කොහෙද ආපාදනය කරලා තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා බලන්න. මෙතෙන්ට ගිහිල්ලා බලන්න. බලලා බලන්න උත්තර ටික ගමු. මේ ළමෙක්ට මේ කොටස පැහැදිලි නැහැ කියලා දාලා තියෙනවා. ඒ නිසා මම මේ කොටස නැවත පොඩ්ඩක් පැහැදිලි කරනවා ළමයි. හොඳයි මම මේ ගානෙම පැහැදිලි කරන්නම් ආපු ළමයට. මේ ගානෙම පැහැදිලි කරන්නම්. එතකොට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ මම මේ කියන්නේ එකම වෘත ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක. එකම වෘත ඛණ්ඩයක් කියලා කියන්නේ ඡාපය කියන එක අපි අඳුර අපි අහලා බලමු යාගේ. රයිට් ඔයාලා කරා යන්නකෝ ළමයි. තව කරන කට්ටිය ඉන්නවද? තව කරන කට්ටිය ඉන්නවද? හරිද ළමයි වෙලාව ඇතිද? රයිට්. හොඳයි. අර තේරෙන්නේ නැහැ කියපු ළමයා ගාන දිහා චුට්ටක් බලන් ඉන්න. මම ඔයාලට වෙනම කියලා දෙන්න. තේරෙන්නේ නැහැ කියපු කට්ටියට මම ආයෙ කියලා දෙනවා බයින්න එපා. අනිත් ළමයි එතක අපි මේක චුට්ටක් ගාන සාකච්ඡා කරන් ගිහිල්ලා යමු. හරි? දැන් මේ කියන්නේ මේකේ කිව්වේ අපි මොකක් හරි වෘතයක හරි
මොකක් හරි වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තේ මෙන්න මේක පැහැදිලිද කියන්නකො. මේ ළමයා මට දැන් සම්බන්ධ වෙන්න ඕනේ. මැසේජ් දාලා හරි වොයිස් ඔන් කරලා හරි සම්බන්ධ වෙන්න ඕනේ. මෙන්න මේ කතාව තේරුණාද කියන්නකො. හරි. තමයි ඔයාලා පොඩ්ඩක් සාවධානව අහන් ඉන්න. ඔයාලට මේ වගේම දවසක් එන්න පුළුවන් කවදා හරි ඔයාලට තේච්ච කොටසක් එක ළමයට හරි තේරුණා මම අනිවාර්යෙන් කියලා දෙන නිසා පොඩ්ඩක් අහන් ඉන්න. මෙන්න මේ කතාව තේරුණාද ළමයෝ? එක්ක මයික් එක ඔන් කරගන්න ළමයි නැත්තම් ටක් ගාලා මැසේජ් දාන්න ඕනේ වෙලාව යනවා නැත්තම්. මේ කතාව තේරුණාද? ඔව් සර්. මේක තේරුණා. right? ඔව්. හරි. එතකොට දැන් මෙන්න මෙතනදී දැන් මෙන්න මේ AB කියන මෙන්න මේ ඡාපයෙන් හරිද? මේ තියෙන්නේ මොකද්ද කොහේ ආපාතනය කරන කෝණේද? මේ ACB කියලා කියන්නේ ඒ ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය. ආපාතනය කරනවා කියලා නම් හදනවා කියන්නේ. දැන් මම තව එකක් අඳිනවා මෙන්න මෙහෙම. එතනින්ම පටන් අරගන්න මේ A ලක්ෂයෙන්ුයි B ලක්ෂයෙන්ුයි පටන් ගන්න. තව එකක් අඳිනවා. දැන් ඔයාලට පේනවාද මෙන්න AB කියන ලක්ෂයෙන් පටන් අරගෙන කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය දෙකයි. මම θ නැතුව x කියලා ගන්නම්. සමහර θ කියන එක දන්නේ නැද්ද දන්නේ නැහැ. හරි මම මේක 2x කියලා ගත්තොත් මෙන්න මේ කෝණය x කියලායි ගන්න. හරි එතකොට AB කියන ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරලා කියන කෝණය 2x එද්දී ඒතරින්ම පටන් අරන් මෙතන ආපාතනය කරලා තියෙන මෙන්න මේ ADB කියන කෝණය කීයද? x. ඒකත් x බොහොම හොඳයි. තව එකක් අඳිනවා. එතරින්ම පටන් අරන් මම මෙහෙන් ආපාදනය කරනවා පරිධිය මත. ඒ කෝණය කීයද? x. ඒකත් x. දැන් මම මේක මැකුවොත් ඔයාලට යම් දෙයක් පේන්න ඕනේ. මේ C ලක්ෂයේ D ලක්ෂයේ මම මේක E ලක්ෂය කියලා පටන් කිව්වොත් මේ තැන් තුනම ආපාදනය කරලා හදලා තියෙන පරිධිය මත ආපාදනය කරලා තියෙන කෝණ පටන් අරන් තියෙන එකම තැනකින් කියලා පේනවද? ඔව් සර්. එහෙම පටන් අරගෙන පරිධිය මත හැදුවොත් මෙන්න මේ කෝණයයි මේ කෝණ තුන එකිනෙකට සමානයි කියන එක තමයි කියන්නේ. මෙන්න මේ කැලලට අපි කියනවා එකම වෘත්ත ඛණ්ඩයක් කියලා. තේරෙනවද? ඔව් සර්. මෙන්න මේ එකම වෘත්ත ඛණ්ඩයකින් හදලා තියෙන මෙන්න මේ පරිධිය මත ආපත්නය කරලා තියෙන කෝණ සමානයි. ඒකයි මේ ප්‍රමේය කියන්නේ. හොඳයි. දැන් ගැටලු බලමු. දැන් මේ ගැටලුවේ කියනවා හරි x හොයන්න කියලා. එතකොට ඔයා හොයා ගන්න ඕන. දැන් මේක අර වගේ ලස්සනට පේන්නේ නැහැ. ඒ නිසා අපි හොයා ගන්න ඕන එකම තැනින් පටන් අරන් හදලා තියෙන දෙකක් ඉන්නවද? මේ බලන්න මේ. මෙන්න මේක පේන්න ඕන එතකොට. මෙන්න මම මේ තද පාටින් අඳින්න. මෙන්න මේ. ඒ ඡාපයෙන් මට කියන්න මෙන්න මේ D ලක්ෂයේ පරිධිය මත ආපාතනය කරලා නැද්ද කෝණයක්? තියෙනවා. එයා 40. එතනීම පටන් අරගෙන වෙන කොහෙවත් පරිධිය මත ආපාතනය කරලා නැද්ද? තියෙනවා මේ. එහෙනම් ඒ දෙන්න මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලට මෙහෙම ඉරක් ගහලා දීලා තියෙනවා. ඒක පෙන්වන්න නැති වෙන්නේ. දැන් මේ ඉර නැතුව තිබ්බනම් ඔයාලට අනිවාර්යෙන් මේක අඳුර ගන්න පුළුවන්. මේ ඉර නැතුව තිබ්බනම්. නමුත් ගානක් දෙද්දි ළමයි රවට්ටලා දෙන්නේ. ඉතින් ඔයා මේ ජ්‍යාමිතිය කියන්නේ ඔයාගේ ඔළුව එහාට මෙහාට හරව කොලේ හරවලා හරි කොහොම හරි දකින්න ඕනේ. දැකීම තමයි ජ්‍යාමිතිය තුල තියෙන්නේ. අච්චුවක් නැහැ. එහෙනම් මෙන්න මේ ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණයයි එතනින්ම පටන් ගන්න තවත් තැනක පරිධිය ආපාතනය කරලා තියෙන මේ කෝණයයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා අපි කියන්නේ. කෙටියෙන් කියන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒවා සමානයි. එහෙනම් x කීයක් වෙනවද? අංශක 40ක් වෙයි. පැහැදිලිද? right. දෙවෙනි එක මොකද උත්තරය ආවේ? හරි කවිෂගේ මම අවසානට අහනවා මෙන්න මේකට උත්තරය කො y කියන එකට උත්තරෙන් අහනවා මට උත්තර දෙන්න ඕන y ට කීයක් දෙන්නේ කියලා. ඒ නිසා ඒක බලන්න ගන්න. ඊළඟට මම දෙවෙනි එකට උත්තරය අහනවා බුද්ධිනී මට කියන දෙවෙනි එකේ x තාවේ කීයද? අංශක 30යි. අංශක 30යි. ඒක පේන්න ඕන මෙන්න මේ ඡාපේ. මම මෙහෙම දාන්නම්කෝ. A B C D. හරි. මට කියන්න බුද්ධිනී මොන ඡාපයෙන්ද පරිධිය ආපාතනය කරලා තියෙන්නේ? මොන ඡාපයෙන්ද? මම මේ AB ඡාපයේද BC ඡාපයේද CD ඡාපයේද AD ඡාපයේද? AD ඡාපය. AD ඡාපය බොහොම හොඳයි. මෙන්න මේ ඡාපයෙන් තමයි පරිධිය ආපාතනය කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි අංශක 30 කියලා දීලා තියෙන්නේ. හරි. එතනින්ම පටන් අරගෙන තවත් තැනක ඔයාලට පේනවා මේ A සහ D කියන ලක්ෂ දෙකේම පටන් අරගෙන
තව තැනක ආපාතනය කරලා තියෙනවා එයා x මේ ඡාපයෙන්මයි පටන් ගන්න. එහෙනම් මෙයාට මෙයා සමාන වෙන්න ඕන. එහෙනම් x සමානයි අංශක 30. right right ඊළඟ මේක බලන්න මම මේක ඒකත් a b c d right කොහොමද අපි x හොයාගන්නේ මොකද්ද අවශ්‍ය වෙන ඔයාට අවශ්‍ය වෙන ඡාපය මොකක්ද කියලා මට කියන්න ඉදුවර මොන ඡාපයෙන්ද මේකට උත්තරේ ගන්නෙ AD ඡාපයේද DC ඡාපයෙන්ද BC ඡාපයෙන්ද නැත්නම් AB කියන ඡාපයෙන්ද AB චාපේ AB ඡාපය. ඒතර උත්තරේ එන්නේ කීයද? 90යි. ආන්සර් කරනවා. බොහොම හොඳයි. AB කියන ඡාපයෙන් මේ බලන්න. ඒක ඔබට ටික කාලයක් ඇද්දි පුරුදු වෙයි ඈ 10 ළමයිම මේ ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරලා තියෙන මේ කෝණය අංශක 90ක්. එහෙනම් එතනින්ම පටන් අරගෙන A සහ B ලක්ෂ්‍ය දෙකෙන් පටන් අරන් තව තැනක ආපාතනය කරලා තියෙනවා. ඒ කෝණයට එන 90ක් වෙන්න ඕන. හරි? දැන් තේරෙන්න ඕන පොඩ පොඩ ඈ. right 4 5 6. හතරවෙනි එක x දෙන්නේ මොකක්ද? මලීෂා දැන් කියන්න මලීෂා. මලීෂා මොකක්ද දෙන්නේ හතරවෙනි එකට? sorry හතරවෙනි එක. මේ x දෙන්නේ මොකක්ද? කොහොමදයි අංශක 42ක් කිය දාලා right එහෙනම් ඔයාලට මට කියන්න මොන ඡාපයෙන්ද මේක ගන්නෙ A B C D මොන ඡාපයෙන්ද මලීෂා මේක ගන්නෙ උත්තරයට යන්නේ මොන ඡාපය භාවිතා කරලාද AD කියන ඡාපයේද AB කියන ඡාපයේද BC ඡාපයේද බොහොම හොඳයි DC කියන ඡාපය හරි අනිම උත්තර දාන්න ළමයි කතා කරන වෙලේ කට්ටිය ඈ right එතකොට මෙන්න මේ ඡාපයෙන් පරිධි ආපාතනය කරලා තියෙන කෝණය 1.42යි. ඒ ඡාපයේම පටන් අරන් මෙතනත් පරිධි ආපාතනය කරලා තියෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා මේ දෙන්න සමාන වෙනවා. හොඳයි. y කෝණය කීයද? කවිෂා අංශක 30යි. කොහොමද? අංශක 30යි. මම දැන් මට කියන්න A B C D මේකේ මොන ඡාපය භාවිතා කරලාද ඔයා y කියන එක ගත්තේ? 30යි. මොන ඡාපය භාවිතා කරලාද ඔයා y කියන එකේ අංශක 30යි කියලා කියන්නේ? AB ඡාපය AD ඡාපය බොහොම හොඳයි. මෙන්න මේ ඡාපයෙන් ගත්තොත් ඒ ඡාපයෙන් පරිධි ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය අංශක 30යි. එතනින්ම පටන් අරන් මෙතනත් ආපාතනය කරලා තියෙන එයා තමයි y. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. එහෙනම් මට කියන්න ඒ ළමයාම x කියන කෝණය කීයද? අංශක 30යි. x කියන කෝණය මෙන්න මෙයා. මෙතන අපි හිතමු මෙයා කේන්ද්‍රය කියලා. එයා කීයද? මුලින්ම ඉගෙන ගත්ත ප්‍රමේය. අංශක 60යි. කොහොමද අංශක 60යි. ඒතර මේ ඡාපයෙන්ම පරිධි ආපාතනය කරලා තියෙන කෝණයක් 30ක් වෙනවා නම් එතරින්ම පටන් ගන්න කේන්ද්‍ර ආපාතනය කරලා තියෙන මේ කෝණය අය වගේ දෙගුණයක් වෙන්න ඕනේ. හරි එහෙනම් මෙයා 60යි. බොහොම හොඳයි. 6 වෙනි එක. සඳුනි 6 වෙනි එක. මොකක්ද x දෙන්නේ? මේක නම් දැක්ක ගම ඔලුව රිදෙනවා වගේ තියෙනවා ඉතින්. එහෙම නැහැ. ගිහලා බලන්න අංශක ඡාප 30යි. කේන්ද්‍රය. අංශක 30යි. කොහොමද සඳුනි අංශක 30ට ගියේ කියන්න මම. වර්ධා දෙන්නම් A B C D කියලා. මොකක්ද ඉස්සෙල්ලාම හොයාගත්ත කෝණය? COD කියන කෝණය හොයාගත්තා අර 60යි කියලා සරල රේඛාවක් මත බද්ධ කෝණ. බොහොම හොඳයි. මෙතන 60ක් කියලා හොයාගත්තලු. ඊට පස්සේ BOC කියන්නේ 60 නිසා BAC සමානයි අංශක 30ක් වෙනවා. මෙතන 30ක් වෙනවා. හරි. බොහොම හොඳයි. ඒක එක ක්‍රමයක් ළමයි. මෙන්න මෙතන අංශක 60ක් වෙනවනේ. හරි. මෙන්න මෙතන අංශක 60ක් වෙනවා. මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක්. එහෙනම් මෙන්න මේතරේ කේන්ද්‍රය කියලා අපි උපකල්පනය කරොත් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධි මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් නිසා මෙතන 60 නම් මෙන්න මෙතන 30ක් වෙනවා. එතකොට මොන ඡාපයද භාවිතා කරන්න වෙන්නේ? මෙන්න මේ ඡාපය. එතනින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි පරිධි මත ආපාතනය. බොහොමද. වෙන ක්‍රම තියෙනවද ඒක ගත්ත වෙන ක්‍රමයක්? කොහොර වෙන ක්‍රමයකින් ගත්තද?
නෑ නේ. හොඳයි ඒක තමයි ගත්ත ක්‍රම. right. මම වෙනස් මේක විදිහට ගත්තා. බලන්න කියමු බලන්න. මම ඔයාලට අකුරු දාලා දෙන්න. A B C D කොහොමද ගත්තේ? BBC කෝණය සමානයි අර BAC කෝණයට එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින්. ආයි කියලා ළමයා. D DBC කෝණය සමානයි හා BAC කෝණයට එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ මේ වලින්. දෙන්න සමානයි. හරි. ඊට පස්සේ අංශක 180න් 120ක් අඩු කරනවා අර අභ්‍යන්තර කෝණ. මෙන්න මේ ත්‍රිකෝණේ සලකලාද? ඔව් එකම හරි. වෘත්ත. හරි මේ ත්‍රිකෝණේ ගත්තාම ඒතර ඔයාලට කියන්න නම් මෙන්න මේ දෙන්න සමානයි කියලා නේ. මේ කෝණ දෙක සමානයි කියලා නේ. 180න් 120ක් අඩුනම 60යි. ඒතර ඔය 62කට බෙදන්න ඕන නේද? ඔව් සර්. 62කට බෙදුවා. ඒතර මෙයා 30යි මෙයා 30යි. ඒකට හේතුව මෙන්න මේ දෙක අරයන් දෙකක්. ඒ නිසා මේ කෝණ දෙක සමානයි. ඒතර මෙයා 30 නම් මෙයා 30යි කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව එක වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. ඒ ළමයාත් හරි. මෙතන 60යි කියලා අරගත්ත ළමයාත් හරි. මෙතන 30යි කියලා අරගෙන මෙතන 30ට සමානයි කියපු ළමයාත් හරි. කොහෙන් හරි දකින්නයි ඕන. බොහොම හොඳයි. right තව 6ක් තියෙනවා. ටක් ගාලා කරමු බලන්න. විනාඩි දෙකක් දෙන්න. හොඳයි ළමයි පොඩ්ඩක් ඉන්න. 10 පහු වෙලා මම දැනුයි දැක්කේ. ඒ නිසා මම මේකේ ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට මේක දීලා මම අවසාන ප්‍රමේය කතා කරලා ඉන්නවා. හරි මේක යටතේ කතා කරන අවසාන ප්‍රමේය. ඒ කියන්නේ මේක ළඟම යන තව ප්‍රමේයක් තියෙනවා. හරි? මේකත් මට මේකෙන්ම පෙන්වන්න පුළුවන්. අර පළවෙනිට කතා කරපු එකෙන් පෙන්වන්න පුළුවන්. හොඳට බලාගෙන ඉන්න. ලේසි ළමයි. හරි? මෙන්න වෘතය මෙන්න කේන්ද්‍රය. හරි? මෙන්න කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය මම ඒක දාන්නම් 2x කියලා. එතකොට අපි කිව්වා මෙන්න මේක මත පරිධිය ආපාතනය කරොත් එයා x වෙනවා කියලා. එතකොට AB කියන්නේ සුළු ඡාපයක් නේ. සුළු ඡාපය මේ කේන්ද්‍රය මත AO කියන එක්කෙනා 2x එද්දී ACB x වෙනවා කියලා කිව්වා. ළමයි මම මෙහෙම ගත්තොත් ඔන්න මෙන්න මගේ කේන්ද්‍රය O මෙන්න මගේ A සහ B ලක්ෂ දෙක. මේ ඡාපයක් නේ. ඒ ඡාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මම මෙන්න මෙහෙම කියලා පෙන්නනවා. එයා කීයද? ඒ කෝණේ කීයද? අංශක 180. අංශක 180. එහෙනම් මට කියන්න ඒ ඡාපයෙන්ම පරිධිය කොහරි තැනක ආපාතනය කරොත් එතන කෝණේ කීයක් වෙනවද? අංශක 90යි. අංශක 90ක් වෙනවා. එහෙනම් මේ කෝණේ කීයද? එතනින්ම පටන් අරන් මම මෙහි ආපාතනය කරනවා. මේ කෝණේ කීයද? අංශක 90යි. අංශක 90. එහෙනම් ළමයි අර පළවෙනියටම කියව ප්‍රමේයේදී කියනවා වෘත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එතන මෙන්න මේ කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය 180ක් වෙද්දී ඒ ඡාපයේම පරිධිය ආපාතනය කරපු කෝණයකින් භාගයක් තියෙන්න එපා. හැබැයි මෙතන මේ A සහ B කියන ඡාපය විශේෂ ඡාපයක්. මොකක්ද ඔය? අර්ධ ඡාපයක්. අර්ධ ඡාපයක් කියන්නේ මොකද? අර්ධ වෘතයකින් කොටසක් නේ. මේ ඡාපේ සම්පූර්ණ පරිධියෙන් කොටසක්. එතකොට මෙන්න මේක අපිට මෙන්න මේ පාට කරන කොටස කේන්ද්‍රීය ඛණ්ඩයට අපි නමක් කියනවා. මොකද මේ කේන්ද්‍රීය ඛණ්ඩ විශේෂයෙන් කියන්නේ? අර්ධ වෘත්තය. අර්ධ වෘත්තයක් කියන්නේ. අර්ධ වෘත්තය නේ. ඔය මම පාත කරේ. එහෙනම් අර්ධ වෘතයකින් පරිධිය මත කොහේ හරි තැනක කෝණයක් හැදුවොත් ඒ කෝණය කීයක් වෙනවද ළමයි හැමතිස්සෙම? අර්ධ වෘතයකින් හැදුවොත් මේකේ භාගය යන්නේ හැමතිස්සෙම අර්ධ වෘතයක කේන්ද්‍රික කෝණය කීයද? 180යි නේ. එහෙනම් එතනින් පටන් අරන් මේ කොහේ හැදුවත් මේ කෝණය කීයක් වෙනවද? අංශක 90ක්. ඒ නිසා මේ ප්‍රමේයදී කියනවා ළමයි අර්ධ වෘතයේ කෝණ අනුපූරකයි නැත්නම් 100 අංශක 90ක් හදනවා කියලා. ඒ කියන්නේ විස්කම්භයක් මගින් මෙන්න මෙයා බලන්න අර්ධ වෘතයක් හැදෙන්නේ කොහොමද? විස්කම්භයකින්නේ. විස්කම්භයක් මගින් අර්ධ වෘතයක් හැදෙනවා. මම මේ AB කියලා දාන විස්කම්භයක්. ඒ විස්කම්භයෙන්
විස්කම්භයේ පරිදි ආපාතනය කරලා තියෙන මේ ලක්ෂ දෙක තියෙනනේ. එතනින් පටන් අරගෙන කොහේ හරි තැනක කෝණයක් හදලා තිබ්බොත් පරිදිය මත එයා අංශක 90ක් වෙනවා. ඒකට හේතුව තමයි මම කිව්වේ මෙයා 180ක් වෙන නිසා මෙයාගෙන් භාගයක් මෙයාට තියෙනවා. ඒක හංගලා අපිට කියනවා අර්ධ වෘතයකින් පරිදිය මත ආපාතනය කරොත් කොහේ හරි තැනක කෝණයක් එයා අංශක 90ක් වෙනවා කියලා. පැහැදිලිද? තේරුම් නැති ළමයි ඉන්නවද මේ තියරිය? හැමෝටම තේරුණාද? අරකමයි. මේක නොදන්න ළමයට අරකින් ගන්න පුළුවන්. හරි මේ බලන්නකො මේ උදාහරණ ගැටළු ටිකක් අපි බලමු. right. මෙන්න මේ උදාහරණ ගන්න ටික අපි හදමු. මේ දෙවෙනි ගාන හදලා ඉමුකෝ ඉස්සෙල්ලාම. දෙවෙනි ගාන. මෙන්න මේ A කියන කෝණය හොයන්න කියලා කියනවා. දැන් ඔයාලට පේනවද මෙන්න මේ දැන් මෙතන ළමයි දත්ත දීලා නැහැ. මෙන්න මෙතන කියලා තියෙන්නේ O කියන්නේ කේන්ද්‍රය කියලා. ඒතර කේන්ද්‍ර හරහා යන මෙන්න මේ රේඛාව මොකක් කියලා කියන්න ඕනේ? කේන්ද්‍ර හරහා යන රේඛාව විස්කම්භයක් නේ ළමයි. විස්කම්භයන්නේ. එහෙනම් මේ තියෙන අර්ධ වෘත්තය. මේ මම පාට කරන්නේ අර්ධ වෘත්තයක් නේ. එහෙනම් මේ ඡාපය අර්ධ ඡාපයක්. මෙන්න මෙතන තියෙන ඡාපය අර්ධ ඡාපයක්. එහෙනම් අර්ධ ඡාපයකින් නැත්නම් අර්ධ වෘත්තයකින් පරිධිය මත ආපාතනය කරන මෙන්න මේ කෝණය කීයක් වෙන්න ඕනද? අංශක අංශක 90ක් වෙන්න ඕනේ. හරිනේ. මෙතන 180ක් නිසා එතනින්ම පටන් අරන් පරිධිය මත ආපාතනය කරලා තියෙන කෝණය 90 කියලා ගන්නත් පුළුවන්. එහෙනම් මට A කියන කෝණය හොයන්න බැයිද? පුළුවන් නේ. මෙයා 90යි මෙයා 50 90යි 50 140යි 180න් 140ක් ගියාම ඒ කෝණය මට හොයා ගන්න පුළුවන්. කොහොමද මම AXY කියන කෝණ හොයාගන්නේ? ඒ කෝණය කීයද? සංසලා ඒ කෝණය කීයද? 40යි ඒ කෝණය අංශක 40යි. ඇයි ඒ? අර අර්ධ වෘත්තයේ කෝණ හින්දා අර අතන කෝණය 90ක් වෙනවා. කොතන කෝණයද 90ක් වෙන්නේ? ඔය මම අර ඉන්නේ මම දන්නා. A B C D E. දැන් කියමු. හරි දැන් කියන්න. කොතන කෝණයද 40ක් වෙන්නේ? ඒ කෝණයනේ ඇහැව්වේ. ඔව් ඒ කෝණය ඇහුවේ. මේ මෙතන ඒ කෝණය. මම මේ අනිත් එකේ කියලා තියෙනවා. මේකනේ පළවෙනි එකේ. ඒ කෝණය කීයද? ABC කියන කෝණය. ABC කෝණය අංශක 90යි. අංශක 90ක් වෙන්න ඕනේ. ඒකට හේතුව මේ AC දැන් O කියන කේන්ද්‍රය නම් AC කියන්නේ විස්කම්භයක්. එහෙනම් මෙන්න මේ AC කියන ලක්ෂය මෙන්න මෙතන තියලා තියෙන අර්ධ ඡාපයක්. මෙන්න මේක. AC කියන්නේ අර්ධ ඡාපයක්. ඒකෙන් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90. X කෝණය මේ X කෝණය කොයිද? සිතුමිනි X කෝණය කීයද? මෙන්න මේ කෝණය. මේ කෝණය කීයද සිතුමිනි? නිදිද කට්ටිය නෑ නේද? 90යි. හේතුව මොකද්ද? අර්ධයෙන් පරිධිය මත හැදෙන කෝණය. අර්ධ වෘත්තයකින් පරිධිය මත හැදෙන කෝණ අපි ඔකට කියනවා අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ නිසා මෙතන අංශක 90. මේ බලන්න මෙතනත් මෙන්න මේ විස්කම්භයෙන් මේ පරිධිය මත හදලා තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ ඡාපයෙන් පරිධිය මත හදලා තියෙන කෝණයත් y 90ක් වෙන්න ඕනේ. right? බලන්න මේ 3 සහ 4 බලන්න x සහ y සඳහා අගයන් ටික කියමු. විනාඩියක් දෙන්න. x සහ y සඳහා
හරි කොහොමද ගන්නෙ? ප්‍රශ්න අහපු නැති ළමයි ඉන්නවද? හැමෝකෙම මගේ හදින් මෙත්හන්සි ඇහුවේ නෑනේ. හරි මම කියන මෙත්හන්සි මේ x කියන කෝණය කොහොමද හොයාගන්නේ? මම මේවට ලේසි වෙන්න ABC කියලා දාලා දෙන්නම්. මට පැහැදිලි කරන්න කොහොමද අපි x කියන කෝණය හොයාගන්නේ? AOC කෝණය මේ අංශක 180ක් වෙනවා. එතකොට ABC අංශක 90ක් වෙනවා. ඒක ළමයි දැන් මෙහෙමයි මම 180යි කියලා කිව්වේ හරි. ඒ කතාව ඇත්ත. ඒකට ඔයාලට කෙලින්ම මෙයා 180ක් නිසා අපි මේක දැන් මේ මම පෙන්නන්නම්කෝ. ප්‍රමේය අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් මෙයා 180ක් වෙන නිසා කියලා කියන්න ඕනේ නැහැ. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් කියලා ප්‍රමේයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන අර්ධ වෘත්තයක් තියෙනවා නම් එතනින් හැදලා තියෙන මේ පටන් අරන් හැදලා තියෙන මෙන්න මේ ACB වගේ කෝණයක් කෙලින්ම අපිට කියන්න පුළුවන් ඒක ප්‍රමේයක්. හරි. ඒක තමයි මම මේ කඩලා උගන්වන්නේ ප්‍රමේයන් තුනක් කියලා මම කිව්වේ. මේ එකම කතාව නේද මේ හැමතැනම තිබ්බේ. හරි. එකම කතාව. මෙන්න මෙතන උගන්වන කතාව තමයි මේ තැන් දෙකේ තියෙන්නේ. ඒතොර ඒක ප්‍රමේයන් විදිහට ඉදිරිපත් කරන්න තියෙන නිසා කෙලින්ම ඔයාලට ප්‍රමේයයක් විදිහට කියන්න පුළුවන්. එතකොට අවශ්‍ය නැහැ මෙතනදී ආය අවශ්‍ය නැහැ මෙතන 180ක් නිසා මෙතන 90ක් වෙනවා කියන්න අවශ්‍ය නැහැ. ඒක තමයි ප්‍රමේය කියන්නේ. මෙතන 180ක් වෙන වෙලාවක මෙතන 90ක් වෙනවා. අර්ධ වෘත්තයේ කෝණ. විශේෂ අවස්ථා. එහෙනම් මෙතන A BC කියලා දාපුවම ඔයා කියන්නේ මෙතනසි ABC කියන කෝණය කීයක් වෙනවද? ABC කෝණය අංශක 90යි. 90යි හේතුව අපි ලියන්නේ අර්ධ වෘත්තයේ කෝණ. ඒ ඇති ඈ. නැත්තම් මේ ඒකට අපි ඔප්පු කරද්දී මෙතන 180ක් වෙනවා. ඒ නිසා මෙතන ඒකෙන් භාගයක් තියෙන්න ඕන කියන කතාව තමයි ඇත්ත කතාව. නමුත් මේ ප්‍රමේය දීලා තියෙන නිසා එහෙම ලියුවාම ඇති. හොඳයි එහෙනම් x කීයද ආවේ? x කියන්නේ 45යි. x කියන්නේ 35යි. කොහොමද 45 ගත්තේ? AB සමානයි BC දීලා තියෙනවා දත්තය. එතකොට AB පාදයටයි BC පාදයට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. ඒ කියන්නේ මෙයත් x නම් මේ BCA කියන කෝණයත් x. ඔව්. මෙතන අපි හොයාගත්ත 90ක් කියලා. 90 ධන 2x සමාන 180යි. හා 2x සමානයි 90යි. 2x සමානයි 90යි. x සමානයි 45යි. x සමානයි 45යි. ඔව්. ඔය විදිහට උද්ගාන හදලා පෙන්නන්න ඕනේ. හරි කෙටි ප්‍රශ්නයක් ආවොත් ඔයගේ හදලා පෙන්නන්න ඕනේ. අපි ජ්‍යාමිතියේ බලමු සාධනය ගැටලුව තියෙනවා මේක අනිවාර්යෙන් අහන කොටසක් වෘතයක් වගේ එකක් දීලා වෘත ප්‍රමේයන් ඔයාලා බලන්න මේවා තර්ඩ් ටර්ම් එකට අනිවාර්යෙන් දායි. හරි අනිවාර්යෙන් දානවා තර්ඩ් ටර්ම් එකට මේ ජ්‍යාමිතියේ වෘතාශ්‍රිත ප්‍රමේයන් වලින් අනිවාර්යෙන් කොටසක් දානවා වෙනම සාධනය ගැටලුව. ඒ නිසා රෙඩි වෙලා යන්න ගොඩක් දුරට කෝණ හොයන්න වගේ එන්නේ. බව පෙන්වන්න මෙන්න මේ කෝණය සමාන බව පෙන්වන්න. ඒ වගේ කෝණ සමාන කරද්දී මේ ප්‍රමේය ප්‍රයෝගී කරගන්න පුළුවන්. හොඳයි මොකක්ද එතකොට මේ y කියන කෝණයට ආවේ? කවුද අහුවේ නැති ළමෙක් කවුරුත් නැද්ද? හැමෝගෙම ගැහුවානේ. හිරුෂ මොකද්ද y ට ආවේ? 30යි. 30යි කොහොමද හෙව්වේ? A B C කියලා දාන්නම්ම. ABC සමානයි අංශක 90යි. හරි. අර එතකොට මේ ABC ත්‍රිකෝණයේ අර අභ්‍යන්තර කෝණවල ഐക്‍ය 180යි හින්දා අර 90යි ධන 3යි x සමානයි 180යි. 3යි y ධන 90 සමාන 180යි කියලා ලියලා මට y හොයාගන්න පුළුවන්. ඒතොර එනවා කීයද? අංශක 30. 90 කඩුනහම 90යි 93 ට බෙදුනහම 30යි. හරිනේ? කොහොමද? පැහැදිලි දෙන්න ළමයි ප්‍රමේයන් තුන. right අපි ඉස්සරහට තව මේක ගැටලු තියෙනවා මේක හෝම්වර්ක් විදිහට වල කරන්න. හරි දීලා තියෙන ඕන තරම්. හරි මම මේක ගෲප් එකට දාන්නම් ඊළඟ ළමයි එදා සමාවෙන්න මට එදා මේ අර ජායනාශිත ප්‍රමේයන් මම එදා ඔක්කොම වගේ කරපු නිසා මම හිතන්නේ ඒක මට එච්චර එක ගානක් ඉතුරුණා. ඒ ගාන නිසා මම හිතුවේ දාන්න අමතක වෙන්නේ නැත්තේ. ඒකේ හෝම්වර්ක් එකක් දීලා තිබුණේ නැහැ නේ. එතකොට මේකේ හෝම්වර්ක් ගොඩක් තියෙනවා. මේක කරපු ඒවාම ආයෙ කරන්න ප්‍රශ්නයක් නැහැ. PDF එක මම දානවා. ඊළඟ ජායනාශිත ප්‍රමේයන් වල ගැටලු ටිකක් දාන්න ඒවත් කරන්න. හෙට දවසේ ළමයි 8 වෙද්දි පටන් ගන්නවා අපි 8ත් 8:00 අතර කාලය තුල සම්බන්ධ වෙන්න උපරිම උත්සාහ කරන්න. හෙට දවසෙන් තියරි කොටස් ටික අපි කතා කරලා අවසන් කරනවා. මම කියව ප්‍රමේයන් 5යි තියෙන්නේ කියලා. ඒක සරල ප්‍රමේයන් 5ක් තියෙන්නේ. ඉතාමත් ලේසි. ස්පර්ශක ප්‍රමේය තමයි චුට්ටක් කියලා දෙන්න තියෙන්නේ. ඒක මොකද ඔයාලා දන්නේ නැති කොටසක්. ඒ කොටස කියලා දුන්නාට පස්සේ වැඩේ ඉවරයි. ඊට පස්සේ තියෙන පාස් පේපර් ටික ගැටලු ටික හදන්න විතරයි. හෙට දවසේ මම ඔයාලට ලබා දෙනවා සම්පූර්ණ
හෙට දවසේ හෝ ඊළඟ හෙට දවසේ ගොඩක් දුරට ලබා දෙන්න පුළුවන් වෙයි. සම්පූර්ණ පාස් පේපර් වල ගැටලු තියෙන PDF එක. ජ්‍යාමිතිය සියලුම ගැටලු. හරි? හොඳයි. ඊළඟට හොඳයි. එතකොට අද දවසේ මේක අවසන් ළමයි. අද දවසේ මේ වැඩ කටයුතු ටික අවසන්. හෙට දවසේ ටික සම්බන්ධ වෙන්න. තව දැනුම් දීම් කීපයක් කරන්න තියෙනවා. අවශ්‍ය කට්ටිය රැඳිලා එක චුට්ටක් අහන් ඉන්න. අනිත් කට්ටියට වැඩ තියෙන කට්ටියට ලීව් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි? අපි මේ ජ්‍යාමිතිය සෙමින එක දැන් මාසයක් පුරාවට කරන්න ළමයි. මාසයක් පුරා තව දවස් දෙකකින් අපේ වැඩේ ඉවරයි. හරි? ඊළඟට මම ළමයි සව සම්මන්ත්‍රණ මාලාවක් කරනවා. ළමයි ඔයාලා දන්නවා ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය. පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය. ඒකේ පළවෙනි පත්‍රයට කොටස් දෙකක් එනවා AB, දෙවෙනි පත්‍රයටත් කොටස් දෙකක් එනවා AB. එතකොට දෙවන පත්‍රයේ එන ප්‍රශ්න 12 සාමාන්‍ය ළමයින් හැම ප්‍රශ්නේ වෙනස් වුණාට ඒ ප්‍රශ්නේ දාන විදිය සිස්ටම් එක ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක සාමාන්‍ය සිලබස් එකක් වෙනස් කරද්දී තමයි වෙනස් වෙන්නේ. දැන් මම මෙතන පෙන්නලා තියෙනවා. මම මේක දාගත්තා මම ඔයාලට පෙන්නන්න. හරි. මේ තියෙන්නේ 2019 දෙසැම්බර් විභාගය වලට හම්බෙච්ච දෙසැම්බර් මාසේ දීප ඕලෙවල් පේපර්. මේ පේපරේ බලන්න බදු ගානක් තියෙනවා. ඊළඟ ප්‍රස්තාර ගානක් තියෙනවා. ඊළඟ සමගාමී සමීකරණ, ඊළඟ වර්ගජ සමීකරණ කොට නැගීම, ඊළඟට වෙන්න තියෙන ත්‍රිකෝණමිතිය ගානක්. ත්‍රිකෝණමිතිය ගානක් තියෙනවා. හරි? ඊළඟට මාත් සංඛ්‍යානීය ගානක් තියෙනවා. ඊළඟ සමාන්තර ශ්‍රේණි හෝ ගුණෝත්තර ශ්‍රේණි තියෙනවා. නිර්මාණීය ගානක් අනිවාර්යෙන් තියෙනවා. ඊළඟට මෙන්න ජ්‍යාමිතිය. මේ බලන්න මේ අපි මේ කතා කරන දැන් අපි ඊළඟට කතා කරන්න යන මේ වෘත්තාශ්‍රිතයෙන් දානවා ප්‍රමේය. එතකොට දැන් මේ වෘත්තාශ්‍රිත ප්‍රමේයන් ඔයා කතා කරලා තියෙනවනේ. ඒ ප්‍රමේයන් වලින් තමයි මේව හදන්න තියෙන්නේ. ස්පර්ශක කියලා තියෙනවා මේ කෝණ හදන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමද මේව කරන්නේ කියලා. හරි මේක නිකන් මෙහෙම බැලුවට තේරෙන්නේ මේ දත් හොඳට කියවලා අම්බෝ අමාරු වගේ කියලා හිතන්න එපා. මේක හොඳට කියවලා රූප සලහන් දිහා හොඳට අවධානයෙන් බැලුවට පස්සේ මේවා හොයාගන්න එක ලේසි. ඉතාමත් ලේසි. හරි. ඊළඟ කුලක ගානක් ඔය වගේ දානවනේ. දැන් මම සම්බන්ත්‍රමාලාවේ කරන්න ඉන්නේ ළමයි අලුත් සතියේ කියන්නේ ඊළඟ සතියේ මම පටන් ගන්න ඉන්නවා ළමයි මේ ත්‍රිකෝණමිතිය කියන කොටස. ත්‍රිකෝණමිතිය කියන කොටස දවස් 2යි ළමයි සම්මන්ත්‍රණයේ තියන්නේ. හරි? පළවෙනි දවසේ සම්පූර්ණ ත්‍රිකෝණමිතිය ගැන දැනගන්න ඕන සියලුම කාරණා ටික පළවෙනි දවසේ තියරි වශයෙන් කරනවා. දෙවෙනි දවසේ අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රවල තියෙන පාස් පේපර් වල 2009 ඉඳන් 2019 දක්වා තියෙන ප්‍රශ්න පත්‍ර 10කට 10කට වැඩි ළමයි. මොකද ඔය අතරමැද්දේ පරණ අවුරුද්ද මේ ඕල් සිලබස් නිව් සිලබස් කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් ඇවිල්ලා තියෙනවා සමහර අවුරුදු වල. හරි? අවුරුදු 6න් අයට සාමාන්‍යයෙන් කැඩෙනවනේ. එතකොට ඒවත් මම සාකච්ඡා කරනවා. එතකොට සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර 12ක් 13ක් වගේ ආසන්නයේ ත්‍රිකෝණමිතික ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා ඒ වගේ. ඒක ලබන සතියේ ඉඳන් අපි පටන් ගන්න ඉන්න සෙමින එක දවස් 2යි. ඒක ගැන විස්තර ඔයාලට දානවා ගෲප් එකට දානවා. ඔයාලා මේ ජ්‍යාමිතිය සෙමින එක ඉවරනාට පස්සේ ඒ ගෲප් එකේ ලීව් වෙන්න අවශ්‍ය කට්ටිය ලීව් වෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ගෲප් එකේ ඉන්න කට්ටියට මම තව දුරටත් අපි ඉස්සරහට කරන වැඩසටහන ඒක කරා දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අලුතෙන් කරන සෙමිනේ හැම එකකටම අලුත් ගෲප් එකක් හැදෙනවා. හරි? ඒ වගේම ඔයාලගේ යාළුවන්ට දැනුවත් කරන්න මෙහෙම එකක් කරනවා කියලා ලබන සතියේ ඒක ගැන අවධානයෙන් ඉන්න කියන්න. තව ළමයි මේකට ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ එකතු කරගන්න. දැන් ජ්‍යාමිති සෙමිනේ එකට එකතු කරගන්න දෙයක් නැහැ. ඒක ඉවරයි. ඊළඟ සතිය ඉඳන් පටන් ගන්නවා. ඒතකොට මේ මම ප්‍රශ්න 12ක් පෙන්වනවා ළමයි. මේ ප්‍රශ්න 12ම මම සෙමිනා වශයෙන් කරනවා. එතකොට සති 12ක් අපි උපරිම මාස 3ක් නේ කියන්නේ. මාස 3ක් යද්දී ඔබ 10 වසරේ ළමයෙක් නම් හරි 10 වසරේ ළමයෙක් නම් මේ ප්‍රශ්න 12න් අවම වශයෙන් ප්‍රශ්න 10කටවත් ප්‍රශ්න 10 ලියන්න තියෙන ළමයි උත්තර දී ගැනීමේ හැකියාව මාස 3ක් ඇතුළත අරගන්න පුළුවන්. ඒ සෙමිනා මාලාවට ආවොත්. ඒ කියන්නේ මේ හැම ප්‍රශ්නයක්ම කතා කරනවා තියරි සාකච්ඡා කරන දවසයි ඊළඟට ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලුම ගැටලු හදන දවසයි එහෙම යන්නේ. ඒතකොට මෙන්න ලොකු අවස්ථාවක් 10 ළමයිට අලුතෙන් 10ට එන ළමයිට අලුතෙන් 11ට එන ළමයිට. තියරි කොටසත් කරලානේ මේවස් කරන්නේ. ඒ නිසා Tamanට තියෙන දන්න කොටස් කලින්ම දැනගන්න පුළුවන්. එතකොට ඔයා සෙකන්ඩ් පේපර් එකට මාස ගණනාවක් තියලා රෙඩි. එතකොට හොය කරන්නයි තියෙන්නේ තියරි ටික මුලින්ම ඉගෙන ගන්න නිසා. ඒ විදිහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ සතියේ ඊළඟ අදියර මේ දෙවන සෙමිනා මාලාවේ දෙවනි අදියර අපි ක්‍රියාත්මක කරනවා ත්‍රිකෝණමිතිය කියන කොටසට.
ඒගොල්ලෝ ළමයි දන්නවා අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය කොටසෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම මේ පෙන්නේ උදාහරණ මේ 2018 ඕනනම් තියෙනවා මට පෙන්වන්න පුළුවන්. 2018 ත්‍රිකෝණමිතිය කියන කොටසක් තියෙනවා. ඒක අනිවාර්යෙන් දාන්න ළමයි මම දන්න නිසායි කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ ප්‍රශ්නයක් එන නිසා ඒ ප්‍රශ්න ටික අරගෙන ඉවරලා මට කරන්න පුළුවන්. හරි මිතිය ත්‍රිකෝණමිතිය ප්‍රශ්න. හරි. ඒක මට දැනුම් දීමක් විදිහට කරන්න ඕනේ. ඒක ගැන වැඩි තොරතුරු ඔයාලට ගෲප් එක හරහා සහ පෞද්ගලිකව අපි ඔයාලට අපේ ප්‍රොමෝෂන් වලදී ඔයාලට කියනවා විස්තර එවනවා. ඒවා දිහා බලලා අවධානයෙන් ඉන්න. මම කියන්නේ ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ දැනුවත් කරන්න. දැන් ඔයාලට අයිඩියා එකක් ඇති අපේ පන්ති කොහොමද වෙන්නේ. එතකොට ඔයාලට මේ පන්තියකට ආපුවහම මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියන එක. හරි? ඒකයි මම කිව්වේ. මේ සෙමිනාර් මාලාව ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ප්‍රශ්න තියෙනවා අහන්න ඕ. ප්‍රශ්න තියෙනවා අහන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද ළමයි අහන්න? සෙමිනාර් එක ගැන හරි අපි හෙට කරන මොන හරි එක ගැන හරි. කාට හරි එන්න බැරි ළමයි ඉන්නවද හෙට? හෙට එන්න බැරි ළමයි ඉන්නවද? අයියේ මේ සර් මට එන්න බෑ. කාටද මට කියන්නේ? සිතුමිනිද? ඔව් සර්. කීයට පන්තිද ළමයා? ඔව් විද්‍යා පන්ති. තියරි දෙක කරන්නේ නැත්නම් පේපර් මොනවද? තියරි. ඒ කියන්නේ තව උගන්වලා ඉවර නැද්ද? නෑ අන්තිම පාඩම් දෙක වගේ තියෙනවා. හෙට ඒ කියන්නේ මැදදිවත් සම්බන්ධ වෙන්න බැරිද සිතුමිනි? කීයන සම්බන්ධද? බෑ සර් ඒකත් 8 ඉඳන් 12 වෙනකම්. 8-12. හරි මම මෙහෙමයි. මේකේ එනවා නම් ගොඩක් හොඳයි. නමුත් ඔයාලා දැන් 11 ළමයි ටික නම් ලොකු ඕවට අවුලක් නැහැ. මේ කොටස් කෙරලා තියෙන. අපි මගේ පන්තියේ ළමයිට නම් ලොකුම අවුලක් නැහැ. මේකේ වීඩියෝ එකක් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි ළමයි වීඩියෝ එක නම් මේ බර ගාණක් වෙනවා. දැන් පැය 3මාරක් යනවා කියන්නේ ඔයාලා සෑහෙන්න මං හිතන්නේ නැහැ ඔයාලා පැය 3මාරක් වගේ ඉඳගෙන මේ ලයිව් ඉන්නවා වගේ. දැන් මේක මම කියන ඒවා නම් අහගෙන ඉන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඔයාලා මේ පැය 3මාරක් එක දිගට වීඩියෝ එකක් බලයි කියලා. නමුත් මට වීඩියෝ එක දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එන්න බැරි ළමයින්ට. මොකද මට වෙන දවසක් එන්නෙත් නැහැ ළමයි මේක කරන්න. ඒ නිසායි මම මේ පොයේ දවසේ දාගත්තේ. එන්න ගොඩාක් අපහසුතාව තියෙන කවුරු ඉන්නවා නම් ඒ කට්ටියට මම වීඩියෝ එකක් දෙන්න පුළුවන්. නමුත් මම දන්නවා ඒක සාර්ථක වැඩක් නෙමෙයි කියලා. අයියේ මේ 12 විතරනකම් කරනවද? නෑ 12 වෙන්නේ නැති වෙයි ගොඩක් වෙලාට. ඒ කියන්නේ මෙහෙමනේ මම තියරි කොටස් ටික ඉවර කරන එක තමයි මගේ මෙතන තියෙන මූලිකම මම ටාගට් එක තියෙන්නේ තියරි කොටස් ටික ඉවර කරන එක. හරිද? ඊට පස්සේ අර පැය 3 තමයි මගේ ටාගට් එක. පැය 3 ඉතුරු වුණොත් වගේ අපි තුම පැය එකහමාරෙන් දෙකින් වගේ මට තියරි කොටස් ටික පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් තව පැයක් වගේ අරගෙන පැය 3ක් වගේ කව වෙන්න මම තව ගැටලු ටිකක් හදනවා. මං කිව්වා අර පාස් පේපර් වල අපි ගැටලු හදාගෙන එනවා කියලා. ඒ ටික කරන්න පටන් ගන්න. ඒතර ගොඩක් වෙලාවට පැය දෙකමාරක් දෙකක් වගේ අයි තියරි කොටස් ටිකට ඉතුරු ටිකට පැයක් වගේ ගැටලු ටික සාකච්ඡා කරනවා. පැය 3ක් වගේ තමයි යන්නේ. ඔව්. 12 වෙද්දි ඉස්කෝලේට එන්න කිව්වා මේ සංගීත පන්ති කියලා. ඒකයි මේ ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ Tamanට අවශ්‍ය නැති කොටසක් යන වෙලාවක් නම් ඔයාට මට මැසේජ් එකක් දාලා ලීව් වෙන. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ අතරමැදදී යන්න ඕන කට්ටිය මට මැසේජ් එකක් දාලා ලීව් වෙන. ඒක ප්‍රශ්නයක් නෑ. තව පන්ති මොනාරි යන්න තියෙනවා නම් එහෙම අවුලක් නෑ. මගේ එකට මෙන්න එහෙම එකක් නෑ. Tamanට වෙන්න ඕන දේ දැන් මේ 11 ළමයි දැන් මේ යන්න ඉන්න ළමයි මෙතන ඉන්නවා නම් තමන් මේ මාසේ ළමයි කවුරුත් ගුරුවරු පන්ති දාන්නම් වාලේ යන්න එපා. හරි? මම වුණා. මම මේ අද කරපු කොටස ඔයාට උවමනා නැති කොටසක් නම් ඔයා හොඳටම සෙට් වෙලා ඉන්න කොටසක් නම් ඔයා එන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම ආපු නැති ළමයි ඉන්නවා. මට මෙසේජ් හැබැයි දාන්න. මට මේ කොටස අවුලක් නැහැ. ඒ නිසා මම අද එන්නේ නැහැ. හරි? දැනුවත් කරලා තියන්න. එතකොට මම දන්නවනේ මේ ළමයි අවුලක් නැහැ කියලා. ඒ වගේ හෙට කරන කොටස් අවුලක් නැති ළමයි ඉන්නවා නම් නාවට ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලක් නැහැ. අර පන්ති වලට යන්න අනිවාර්යයි. දැස් සිලබස් කව කරලා නැත්නම් අනිවාර්යයෙන් යන්න වෙනවනේ. ඒවට යන්න. ළමයට මම වීඩියෝ එකක් දෙන්න පුළුවන්. ඒවත් බලන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා නම් බලන්න. දැන් මේ 11 ළමයි ටික කාලය හරි කළමනාකරණය කරගන්න වෙනවා මේ මාසේ ඈ. ඕක එහෙට මෙහෙට නිකන් ওই දාන්නම් වල ඉස්කෝලේ වුණත් දාන්නම් වල යන්න එපා. වැඩක් වෙනවා නම් විතරක් යන්න. නැත්තම් ගිහලා යාළුවොත් එක්ක හැච වැච ගා ඉන්නවා බොරුට ගිහිල්ලා. පීරියඩ් 8න් 4ක් උගන්වනවා ඉතුරු 4ම වල්පල් කියෝ ඉන්නවා. තේරුම් ගන්න නෑනේ ඒතකොට කාලය අපරාධනේ. මේ මාසේ ෆුල් ඩම් එක දාලා පේපර්ස් ටිකක් වාගෙන මොඩල් පේපර්ස් ටිකක් කරලා උඩ දාලා ඉන්නවන ගින්දර වගේ.
අපි පන්තියේ ළමයි ටික දන්නවනේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ නිසා ඒ ළමයි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මම ඒකයි දත් කිව්වේ පන්ති දාන්නම් වාලේ යන්නත් එපා, ඉස්කෝලේ දාන්න ඉස්කෝලේ පන්ති දාන්නම් වාලේ යන්නත් එපා. ගුරුවරුන් දැනුවත් කරන්න. සර් මට මේ කොටස අවුලක් නැහැ. කාටවත් එහෙම බලපෑම් කරන්න බෑ. හරි? කාටවත් බලපෑම් කරන්න බෑ අනිවාර්යෙන් වරින් කියලා. ඒ ගැන පොඩ්ඩක් හිතන්නේ. හරි? හොඳයි. ඒකයි කිව්වේ මේ හෙට කොටස අවශ්‍ය නැති කට්ටිය. හෙට මම කියවනේ කරන ප්‍රමේයන් දෙක, වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් දෙකක් තියෙනවා. මේ දෙක ගැන කතා කරනවා. ඊළඟට ස්පර්ශක ප්‍රමේයන් තුනක් තියෙනවා. ඒ තුන ගැන කතා කරනවා. 11 ළමයිට ඒ කොටස අවුලක් නැත්තම් නාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? ඒක අනිවාර්ය නේ. ඒ මොහොතේ පාඩම් කරන්න තියෙනවා පාඩම් කරන්න පුළුවන් නම් ගැටලු කරන වෙලාවට හරි ජොයින් වෙන්න බලන්න. මොකද ගැටලු කරන එක කොච්චර පාඩම් කරලා තිබ්බලා මෙට උනත් අපතේ යන්නේ නැති නිසා. තීරය අවශ්‍ය නැති වුණා. ප්‍රමෝද් මොකක් හරි ගැටලුවක් තියෙනවද? කාටද තව ගැටලු මොනවා හරි තියෙනවද? අහන්න මොනවා හරි? ළමයි මේ යන්න ඕන කට්ටිය ලීව් වෙන්න ප්‍රශ්න නැත්නම් ලීව් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මේ කරේ මොනවා ප්‍රශ්න තියෙනවනම් අහන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. එහෙනම් ළමයි අපි වැඩේ නවත්තමු. හෙට 8 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න කට්ටිය 8යි 8:00 අතර මම අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනලව ලින්ක් එක ඔයාලට කලින් දානවා. පටන් ගත්තේ නැහැ කියලා බය වෙන්න එපා. 8යි 8:00 අතර කාලය තුල අනිවාර්යෙන් පටන් ගන්නවා. ළමයි ටිකක් සෙට් වෙන වෙලාව බලලා පටන් ගන්න. හරි. ඒ නිසා 8 ඉඳන් බලාගෙන ඉන්න. ඔයාලා ලින්ක් එක ටච් කරපුවාම ක්ලික් කරපුවාම ඔයාලා අනිවාර්යයෙන් මම පටන් ගන්න වෙලාවෙදී ඔටෝම ලොග් වෙලා තියෙනවා. නිසා ඒක අවධානයෙන් ඉන්න. හොඳයි. හැමෝටම වෙන සුබ රාත්‍රියක්.